පැවතුනේ අද ආයෙත් අපි නැගුණා. Yes, sweetie teacher. දේශිතයි පුතාලා දුලා සීලම දහම් ගුරු පැවතුනේ. ඉතින් ඔයගලන් විභාගයට දැන් නම් වෙනවා ඇති. දැන් දෙවෙනි පාඩමේ ඉතිරි කොටස කරන්නේ ගිය අවුරුද්දේ මට මතකයි අපි පළවෙනි දෙවෙනි පාඩම් දෙකම එක දවසින් කළා. නමුත් මම හිතුවා දැන් කාල වේලාවත් එක්කනේ අපි කරන්නේ. ඒකට අපිට හොඳට පැහැදිලිවම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ වගේ සවිස්තරාත්මකව ඔබව දැනුවත් කරන්නේ. ගුරුවරුන්ට මම ආයෙත් මතක් කරන්න කැමතියි. ඔයාලට අදාළ ධර්මාචාර්ය විශේෂ විභාගයේ අත්පොත ආශ්‍රිතව තමයි කතා කරන්නේ. ඊට වැඩි යම් වෙනස්කම් තියෙන්න පුළුවන් පෙළ පොත්වල, ගුරුවත් පොත්වල. ඉතින් නමුත් ඔයගොල්ලෝ විභාගයට ලියන්නේ සූදානම් වෙන විභාගයට සූදානම් වෙද්දී ඔබට නියමිත විෂය නිර්දේශයට අනුව තමයි ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් ඒ අනුසාරයෙන් තමයි ගොඩාක් සූදානම් වෙන්නේ. ඊට අමතරව අවශ්‍යම කරුණු තිබුණොත් ඔබ දැනගත යුතු කරුණු තිබුණොත් මම ඒවා එකතු කරලා තියෙනවා ටිකක් ඔයගොල්ලන්ට. දැනගත යුතුම කරුණු පමණයි. ඒතර ඔබ පොත ඔබේ හොඳම මූලාශ්‍රය කරගෙන ඒ තුල විභාගයට සූදානම් වෙන්න. ඔය පාඩම් 10 එච්චර අමාරු නෑ. පාඩම් කරගෙන දැන් ඉඳලම කරගෙන යන්න. දැන් අද මම ප්‍රශ්න දෙනවා. ඔබට මේකේ PDF එක දානකොට දෙවෙනි පාඩම ආශ්‍රිතව ප්‍රශ්නත් පළවෙනි පාඩම ආශ්‍රිතව ප්‍රශ්නත් පිළිතුරු ලියන්න. ලියලා හැකිනම් මට ලැබෙන්නවත් සලස්වන්න නැත්නම් ලියන්න ලියලා පුරුදු වෙන්න. ඒක තමයි හොඳට මතකයට යන්නේ. හොඳයි අපි පටන් ගමු. අපි මේ ගීතිකාව ගායනා කරලා සුද්ධාත්ම වරම් ලබාගෙන අපි අපේ දෙවෙනි පාඩමේ ඉතුරු කොටසට සම්බන්ධ වෙමු. මවන්න අපව නව මැවිලා විලස ඔබ වහන්සේ වෙත පානගන් ඊශ්වර ජනතාව ඔබ වහන්සේ දුටු ආකාරයට ඔබ වහන්සේ දකින්න සුද්ධාත්මයන්නේ අපව මෙහි අබ්බා පියාණන්ව හඳුනගත් ප්‍රමාණයටම දරුවන්ට හඳුන්වා දීමේ ශක්තිය අපට ලබා දෙනවා. විභාගයට අවශ්‍ය කරුණු හොඳින් ධාරණය කරගෙන ඒ අනුව ජීවත් වෙමින් ආදර්ශමත්ව දරුවන්ට ඔබ වහන්සේව අත්දකින්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න අපිට පිට වෙන්න. දුර්වල අපිව තෝරගත් ඔබ වහන්සේට අපි ගොඩාක් ස්තුතිවන්තයි. ඉතින් මේ රාත්‍රියේ ඔබ වහන්සේ අප සමග වැඩ සිටිමින් අවශ්‍ය දේ කරගෙන යාමට අපි ඔබ වහන්සේට සියල්ල අපේ නිදහස් කැමැත්තෙන්ම බාර දෙමු. මේ කිව් දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුමාන් උදෙසාම අපට ලැබේවා. ආමෙන්. Amen. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තී ස්වාමීන් වහන්සේ ඔබගේ ශික්ෂේ පළවන් ජීවිත ආශිර්වාද ලද්දාවුමය සාන්ත මරියනි දේවමෑණිනි පාපී අපෝදේසා අපේ මල්න වෙලේදී ත්‍යාග කළ මැනවාමේ ජේසු පීඨයි ජේසු පීඨයි අපි පළවෙනි දවසේ පංච පුස්තකයේ පිළිබඳව කතා කළා. පංච පුස්තකයේ ලියවුණු සම්ප්‍රදායන් පිළිබඳව කතා කරලා ඇයි ඒ පරස්පරයන් තියෙන්නේ කියලා අවබෝධ කරගන්න උත්සාහ කළා. ඊළඟට ඒ සම්ප්‍රදායන් හඳුනාගත්තා. අපි ඊළඟට දෙවෙනි පාඩමෙන් අපි කතා කරා උත්පත්ති පොතේ මැවීමේ කතා සහ අපේ ආදි පියවරුන් ගැන. අවසානයේදී අපි නතර වුණේ ජෝසප් තම සහෝදරයන් කළා වූ වින්නැහිය හේතු කොටගෙන මිසර ඊජිප්තුවේ දේශාධිපතියෙක් වශයෙන් කටයුතු කරමින් තමන්ට අකුල් හෙළපු අයටම තම සහෝදරයන්ට උදව් කරන ආකාරය තමයි දැන් අපි මෙතනදී
අද ප්‍රවිෂ්ඨයක් වශයෙන් අරගන්න තියෙනවා. ඊශ්‍රායල් ජනතාව අපි දැක්කා කොහොමද දෙවියන් වහන්සේ ආදි පියවරුන් මගින් ගිවිසුම් නැති කරගෙන ඔවුන් ආබ්‍රහම්ගේ ඊසාක්ගේ ජාකෝබ්ගේ දරුවන් බව පසක් කරමින් දෙවියන් වහන්සේ බව පසක් කරමින් ඔවුන් සමග සිටි හැටි. ඒකම පසු කාලීනව කොහොමද උනේ කියලා අපි ඉගෙන ගත්තා. ජෝසප්ගේ කතා පුවත ඔබට අදාළ වෙන්නේ ඉතාම සැකවින් පොඩි ඡේදයක් විතරයි තියෙන්නේ. ගොඩාක් විස්තර නැහැ. නමුත් මම ඔබට කතන්දර විලාසයෙන් එකක් කියලා දුන්නා. මොකද ඒක නොදැන අපිට මෙතනට එන්න බැරි නිසා. හොඳයි. දැන් අපි පටන් ගන්න යන්නේ නික්මය. පාසු. දැන් මේ නික්ම ගියේ කොහේ ඉඳලා? කොහෙද හිටියේ? එතකොට මේ ප්‍රදේශය මම සිටියම් එකම ඔබ එක්ක කතා කරන ඔබට තව පැහැදිලි කරලා දෙනවා. ඒතර සරුවඩ සඳ ප්‍රදේශයේ තමයි මේ ඊශ්‍රායල් ජනතාව වසර 2000කට පෙර ජීවත් වුණේ. ඒතර ජෝසප් සහ ඌගේ පවුලේ අය පිළිබඳව තමයි මේ නික්ම යාම පොතේ සඳහන් වෙන්නේ. එතකොට මේ හිටපු ප්‍රදේශය ඒ කියන්නේ ජෝසප් මං කියවනේ තම ජාකෝබ් පියා ඇතුළු සහෝදරයන් ගෙන්නගෙන නේද? එහි ජීවත් වෙනකොට මේ ඒ කාලේ හිටියේ මෙයාලගේම ජාතියෙම තමයි හික්සොස් කියන විදේශික පාලකයෙක්ගේ යටතේ හිටපු පාරාවෝ රජු යටතේ තමයි ජෝසප් දේශාධිපතියා වෙන්නේ. අර සිහින තෝරලා දීලා රටට ස්වයං පෝෂිත තත්වයක් උදා කිරීම නිසා. නමුත් මේ ප්‍රදේශය මේ ඊජිප්තු නැත්නම් මේ මිසර ප්‍රදේශය පසු කාලීනව අමෝරිවරුන් හුරියානුවරුන් ඒ කියන්නේ හික්සොස් වරුන් තමයි මේ අය කොමලා. ඒගොල්ලන්ව ආක්‍රමණය කර මේ ප්‍රදේශය ආක්‍රමණය කර. ඒතර මේ හික්සොස් යන්නේ අර්ථය ඔබේ පොතේම තියෙන විදිහට විදේශීය පාලකයා. හික්සොස් කියන්නේ විදේශීය පාලකයා. ඒ කියන්නේ මිසර වාසීන්වත් ජීප්තුවේ හිටපු අයව නෙමෙයි ඒගොල්ලන්ව පාලනය කරලා තියෙන්නේ. ඒතර මේ සරුවඩ සඳ ප්‍රදේශයේ මිසරේ දක්වාම වීදී ගිය ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ සෙමිටික් වර්ගයේ හික්සොස් වරුන් කියලා කියන්නේ හේබ්‍රෙව්. ඔවුන්ගේ පාලනය තමයි නතු වෙලා තිබුණේ. ඒතකොට ජාකෝබ්ගේ පරපුරනේ දැන් මෙතනට ඇවිල්ලා පදිංචි වෙන්නේ ජෝසප් නිසා. නේද සහෝදරයෝ 11 දෙනා ජාකෝබ් සමග මෙහි ඇවිල්ලා පදිංචි වෙනවා. මේගොල්ලොත් සෙමිටික් වාර්ගික හේබ්‍රෙව්. එතකොට ඊශ්‍රායල් නමින් හඳුන්වන්නේ මේ ජාකෝබ් සහ ඔහුගේ පරපුරයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා කියපි. ඒක තමයි ඔබට දැනගත යුතු පසුබිම. එතකොට මේ හික්සොස් පාරාවු රජු සමයේ තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජෝසප් දේශාධිපතියා වශයෙන් කටයුතු කරේ. රටට ලොකු ජයග්‍රහණයක් ලබා දුන්නා. ඒ නිසාමයි ඔහුට ඔහුගේ සහෝදරයන් සමග පදිංචි වෙන්න ලැබුණේ. බොහෝම සතුටින් සෞභාග්‍යමත් කාලයක් උදා වුණා ජෝසප් නිසා මිසර වාසීන්ට. එතකොට ක්‍රිස්තු පූර්ව 16 වන සියවස වෙනකොට ආය දේශපාලන කැරැල්ලක් රට තුලින්ම ඇති වෙනවා. ස්වදේශීය පාලකයන් මිසරේ බලය අල්ලගත්තා. ඒ කියන්නේ ඊජිප්තු වැසියන් නැත්නම් මිසර වාසීන්ම ස්වදේශීය පාලකයන් කියන්නේ ඒගොල්ලන් දැන් මිසරේ බලය අල්ලගත්තා. ඒකෙත් මම හික්සොස් වරුන් තමයි පාලනය කළේ. පැහැදිලි ඇති මම කිව්වා හික්සොස් පාරාවු රජයට තමයි ජෝසප්. දැන් මේගොල්ලන් අවුරුදු 400ක් විතර මෙහෙම ඉන්නේ. මේ ඉන්න කාලෙදි තමයි ස්වදේශීය පාලකයෙක් මේ ප්‍රදේශයේ පාලකයා බවට පත් වෙනවා. එතකොට ඊශ්‍රායල් වරුන් හැබැයි මේ දේශයේ පුරා ඒ වෙනකොට විසිරීලා විශේෂයෙන් ඉන්නේ සරුසාර ප්‍රදේශවල. වගා කරගන්න පුළුවන් හොඳ සරුසාර ප්‍රදේශ උතන් මේගොල්ලන්. නමුත් මේ ස්වදේශීය පාලකයාට මේගොල්ලන්ව හරිම හිසරදයක්. හේතුව ගොඩාක් ඒගොල්ලන්ගේ ජනගහනය වර්ධනය වෙනවා. අනිත් එක ඔවුන් එකම ගෝත්‍රය. එකම ඇදහිල්ල තුල තමයි මේ ඊශ්‍රායල් ජනතාව බහුතරයක් සිටින්නේ. එතකොට දැන් ස්වදේශීය පාලකයන්ට මේක ලොකු හිසරදයක්. මෙයාලා එන්නෙන් වර්ධනය වෙනකොට බලාගෙන ඉන්න බැරි කමක් තිබුණා. ඊර්ෂ්‍යාවක් කටගෙන තිබුණා. ඉතින් ලක්ෂ ගණනක් ජනතාව වර්ධනය වෙනකොට මෙයාලා පොඩි බයකුත් තිබුණා. නැවතත් මෙයාගේ පාලනය හේබ්‍රෙව් වරුන්ට හික්සොස් වරුන්ට යයිද කියන එක.
එතකොට අපි දන්නවා දැන් අපි කතා කරන්නේ නික්ම යාමනේ නේද? මේ නික්ම යාම කියන සිදුවීම ඊශ්‍රායල් ඉතිහාසයේ අසම සමසිද්ධිය. මම එදාත් ඔයගලන්ට කිව්වා මේ නික්ම යාමේ ඉඳලා තමයි ඒගොල්ලෝ උත්පත්ති පොත ලියන්නේ. නික්ම යාමේ අත්දැකීම තුල තමයි ඒගොල්ලන් උත්පත්ති පොත ලියන්නේ. ඒතර නික්ම යාම කියලා හැම නික්ම යාමේ වචනේ අර්ථය තමයි වහල්කමේ දේශයෙන් ඒගොල්ලන් නැවත ඒගොල්ලන්ගේ දේශ කානාන් දේශයට පිටත්ව යනවා. මොකද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු දෙනවනේ දෙකක් නේද? තුනක් කියලා ඔය පොතේ තියෙනවා. එතකොට එයිදී කියනවානේ දේශය පරපුර හරි. දැන් ඉන්දින්ද පරපුර වර්ධනය වෙන නිසා තමයි ස්වදේශීය පාලකයාට මිසර වාසීන්ට ගොඩක් ලොකු ඊර්ෂ්‍යාවක් දැනෙන්නේ මෙයාට. දැන් ජනගහනය වර්ධනය හරි. පළවෙනි පොරොන්දු එක. නැවතර ගොල්ලෝ යන්න බෑ පොරොන්දු දේශෙ. අන්න නික්ම යාමට පසුතලේ. එතකොට පුරාණ ගිවිසුමේ කේන්ද්‍රීය ස්ථානය නික්ම යාම. දැන් නික්ම යන්නට ඕනේ. දෙවෙනි පොරොන්දුයි කියන්නේ. පැහැදිලි ඇති නේද? හොඳයි. එතකොට මේගොල්ලන් මේ නික්ම යනවා කියන්නේ දැන් වහල් කමේ දේශයෙන් දැන් පසු කාලීන මම ඔයාලට ගොඩාක් පැහැදිලි කරන්න මේකින් එකටම මෙයා වහල්ුන් හැටියට ගන්නවනේ දැන් හිටියේ බොහොම ජෝසෆ්ගේ කාලේ ඉතාමත් නිදහස් නිවහල් ජීවිතයක් පසු කාලීනව ලැබෙන්නේ නැහැ මම කිව්වා. එතකොට සැබෑ විමුක්තිය කියන්නේ මොකක්ද කියලා මෙතනදී පෙන්වා දෙන්න උත්සාහ කරන මොකද්ද? සැබෑ විමුක්තිය කියන්නේ දේශපාලන ආර්ථික නිදහසක් නොවන බව තමයි නික්ම යාමේ සිදුවීමෙන් අපිට පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය කියන්නේ පුදෙක් දේශපාලනවත් ආර්ථිකව නිදහසක්වත් නෙමෙයි කියන එක තමයි අපි තව බලමු අධ්‍යයනය කරමු. ඒතර මෙහි ලේඛකයා නික්ම යාමේ ලේඛකයන්ගේ අරමුණ තමයි දෙවියන් වහන්සේට ගරුබිය දැක්වීම තුළ ජීවිතේ කටුක අත්දැකීම් මෙයාලා විඳින දුක ඒ ඊශ්‍රායල් ජනතාව ඒ කටුක අත්දැකීම් තුළ තමයි දේව ප්‍රේමය අත්දැකීම. දෙවියන් වහන්සේ මහත් බල පරාක්‍රමයෙන් ජනතාවව නිවහල් කරගෙන පොරොන්දු දේශේ කරා යන ගමන නික්ම යාමේ ගමන කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අපි දන්නවා දැන් මෙහිදී ප්‍රථමයෙන් ජාකෝබ් ඇතුළු සහෝදරයන් ජෝසප් මිසරේ සිටි කාලේ හිටියේ 70. ඔයගොල්ලන්ට තියෙනවා ඒ ගෝත්‍ර පව. ඔයගොල්ලන්ට අදාළයි ගෝත්‍ර පව තියෙනවා. එතන බෙන්ජමින් කියන නම විතරක් නෑ. මොකද බෙන්ජමිනේ කියන්නේ නේද? ආවේ රූබන්, සිමියෝන්, ලෙවි, ජුදා, ජෝසප් මම එකයි වරන් ඇතුළේ දැම්මේ. මේ වගේ ගෝත්‍ර ටික මෙහි 70ක් ඔබ දන්නවා සංඛ්‍යාමය ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ තියෙනවා. 70 ඒගොල්ලන්ගේ ආසන්න සංඛ්‍යාව සහ ඒගොල්ලන් ලේඛන කලාව තුළ යොදාගත්තු යම් සංකේත කොහොමරි 70ක් සිටියයි කියලා කියනවා ආරම්භයේදී එතන වෙලා පදිංචි වුණා. නමුත් මේගොල්ලන් මෙහෙම පදිංචි වෙලා ඉන්නකොට මේ ඊශ්‍රායල් ජනතාව සමෘද්ධිමත් බලවත් ජාතියක් ලෙස තමයි වර්ධනය වෙන්නේ. මොකද ලක්ෂ 6ක් විතර වර්ධන 70 කොච්චර ලොකු ජනතාවක් බවට පත් වෙනවා. හැබැයි ඒ පත් වෙන්නේ සමෘද්ධිමත් බලවත් ජාතියක් ඇතිවෙනවා. ඒක මේ කාලේ මේ මිස්රේ නැත්තම් මේ ඊජිප්තුව හරිම අභිමානවත් යුගයක්. කොහොමද අභිමානවත් යුගයක් කියලා කියන්නේ? එතකොට ඒගොල්ලන්ගේ හරි දියුණුයි. ගෘහ නිර්මාණ ශිල්ප ගොඩාක් දියුණුයි. වාස්තු විද්‍යාව, කලාව, සාහිත්‍ය, වාණිජය වගේ දේවල් ගොඩාක් ඉහළ මට්ටමක පැවතුණා මේ ජෝසප් කාලෙන් පසු. රණකාමීත්වයට ඉතාම දියුණු තත්ත්වයක තමයි තිබුණේ. ඒ සියලු ආభాෂ ඊශ්‍රායල් වරුන් ඉන්නේ. මේ සියල්ල උන්ට නතරම දෙගොල්ලන් හිටියේ නිවහල්. වහල් නෙවෙයි නිවහල් විදිහට කාලේ. සියල්ල ඒගොල්ලන්ට හිමි. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා හොඳින් කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය පිළිබඳ හොඳ දැනුමක් මේ ඊශ්‍රායල් ජනතාවට හිමි වුණා. නිදහස් නිවල්ව මම කිව්වා එයාලා ප්‍රදේශයේ පුරාම විසිර ජීවත් වුණා. ඒගොල්ලන්ට ඒ දේවල් හිමි. නමුත් ආබ්‍රහම්ගේ පරපුර අවුරුදු 400ක් වගේ කාලයක් ජීවත් වෙනකොට දේව සැලැස්ම පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා. මම මේ තරම් හොඳ පසුබිමක් තුළ මේ තරම් දැනුම් සම්භාරයක් සහිතව එයාලාව දැන් ගෙනියන්න උත්සාහ කරන මේ අත්දැකීම තමයි අපි දැන් මේ බලන්නට
දැන් මොකද වෙන්නේ? වසර 400ක් විතර යනකොට එකල ජෝසප් ගැන කිසි දෙයක් නොදත් රජෙක් තමයි මේ පළමුවන ආමොස් කියන රජු සිංහාසනාරූඪ වෙනවා. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන මේ පොඩි දෝෂයක් තියෙනවා මේ නවත් වචනේ. මේක තමයි නිවැරදි වචනේ. දැන් මොහු ගොඩාක් වෛර කරා ඊශ්‍රායල් ජනතාව. මොකද මොහු ස්වදේශීය පාලකෙක්. එතකොට ඔහු මොකද කරේ? සියලුම හික්සොස් වරුම පළවා හරිනවා. මේ ස්වදේශීය පාලකයා මම මේ වචනේ විශේෂයෙන් දාලා තින්නේ විශේෂයෙන් ඊශ්‍රායල් ජනතාවට වෛර කළා. ගොඩාක් වෛර කළා. මේ සියල්ල ඔබේ පොතේම අන්තර්ගත. ඊට පස්සේ දෙවන රාම්සෙස් රජු තමයි ඔවුන්ව වහල්කමට පත් කරන්නේ. හැබැයි මේක ඔබේ පොතේ නෑ. හොඳට මතක තියාගන්න මම මේකේ වහම දෙවන රාම්සෙස් රජු තමයි ඔවුන්ව වහලුන් බවට පත් කරන්නේ. ඊශ්‍රායල් ජනතාවගේ මර්ධනය කරන්නේ. ඒ නිසා ඒ නම නැහැ. නමුත් ඔබ මේ කවුරු දැනගත් නිසා මම නම ඇතුළත් කරා. එතකොට ඊශ්‍රායල් දැන් කොහොමද මෙයා මේ ජනතාවගේ වර්ධනය මර්ධනය ලක්ෂ 6ක් පමණ වර්ධනය වෙනකොට මෙයා බය වුණා. ආයෙත් මේගොල්ලන්ගේ රට පාලනය මොවුන් සතු වේවි. විශේෂයෙන් පිරිමිය. එන්නේ වර්ධනය වෙනකොට මොන ක්‍රමයේද යොදන්නේ මෙයාලව පාලනය කරන්න. එතකොට මේගොල්ලන්ගේ පාලනය සඳහා කළේ මොකක්ද? ගොඩනගනවා මෙන්න මේ නගර. මොනවාද මේ නගර? පීතෝම් සහ රාම්සෙස් වැනි මහා නගර. සමහර විට මේවා ගබඩා නගර වෙන්නත් පුළුවන්. සමහර විට මේවා නේද? හොඳ ගොඩනැගිලි මේගොල්ලන් ඉදි කරව ගන්නවා. කවුරුලව්වද? මේ ඊශ්‍රායල් ජනතාව. ඒ කියන්නේ ඔවුන්ගේ එන්නෙන් වර්ධනය වෙනකොට ජනතාව බලාගෙන ඉන්න බැරි නිසා එය මර්ධනය කරන්න ඒගොල්ලන් යොදපු උපක්‍රම මේ දෙවන රාම්සෙස් රජුලා. කුඹල් කර්මාන්ත, ගඩොල් කර්මාන්ත, කෙත්වල විවිධ කෘෂි කර්මාන්තයන් දැඩි වහල් මෙහෙවරක තමයි වුණේ. යොදවල බලහත්කාරයෙන් තමයි ඒ වැඩ ගත්තේ. උන්ට දරා ගන්න බැරි තරම් පීඩාවලට ලක් කළා. මේ පේන ඔබට චිත්‍රයේ තියෙනවා මේ ආකාරයට තමයි ඔවුන්ගේ වහල් සේවයේ ලබාගෙන උන වහලුන් හැටියට අර හිටපු ලස්සන ජීවිතෙන් තොරව වේදනාකාරී අත්දැකීමකට උනත් වෙන්නේ නික්ම යාමට තමයි. ඒකම දැන් ඒත් මේ ජනතාව වැඩි වර්ධනය වෙනවනේ. දැන් කල්පනා කරනවා මොනවද කරන්නේ? තවත් ක්‍රමයක්. දැන් කොයි තරම් වැඩ ගත්තත් ජනගහනය වර්ධනය වෙනවා. දැන් තවත් කල්පනා කරනවා මොනවද මේ කරන්නේ? ඒතොර තිඹිරි ගෙයිම පිරිමි දරුවන්. ඇයි ගැහැණු දරුවන් මරන්නේ නැත්තේ? ගැහැණු දරුවෝ මරන්නේ. පිරිමි දරුවන් තිඹිරි ගෙයිම මරලා දාන්න කියලා කියනවා. එතකොට මිස්ර ජාතික චිප්‍රා පුවා වැනි ඉන්නබුවන් තමයි මේ සඳහා යොදා ගන්න. ඒ ඔවුන්ගේම ජාතිය. නමුත් මේ වින්නබුව තම හෘද සාක්ෂියට එකඟ. ඔවුන් අන්‍ය ජාතිකයන් වුණා එසේ කරන්නේ නැහැ. තිඹිරි ගෙයිම කුඩා දරුවා මරලා දාන්නේ. ඒ ක්‍රියාව නිසාම ඔවුන් දේව කරුණාවට වාජනය වෙනවා. එතකොට මෙතනින් හරිය ලස්සන පණිවිඩයක් අපිට. මොකද්ද? මේ අයට මේ දේ බාර දුන්නත් මේ අය මේ දේ නොකරත් ඇහුවාම පිළිතුරු වශයෙන් දෙන්නේ මොකද්ද? මේ හීබ්‍රු අය හරි කාන්තාවෝ හරිම ජව සම්පන්නයි. අපි යන්නත් ඉස්සෙල්ලා දරුවෝ ප්‍රසූත කරලා ඉවරයි. මේ වගේ දරුවන්ව බේර ගන්න නිසා ඔවුන් දේව කරුණාවට වාජනය වෙනවා. ඒක හරියන්නේ නැහැ දැන් නේද? එතකොට දැන් වින්නබුවා නේද ඒක කරන්න. එතකොට දැන් ආයෙත් සැලසුම් කරනවා. අපි දන්නවනේ නේද? එකක් හරියන්නේ නැත්නම් තව එකක්. ඒක නැත්නම් තව එකක්. ඔක එක උත්තර නේද? වැක්තිනේ අපි කියන්නේ නේද? ඒ වගේ දැන් මේ ජනතාව පාලනය කරන්න තවත් ක්‍රමවේද හොයන. මොකක්ද ඒක? මේ නයිල් ගඟ. දන්නවනේ මිස්රේ අවටින්නේ ගලනේ නයිල් ගඟට පිරිමි දරුවන් විසි කරන්න කියනවා. හැබැයි ගැහැණු දරුවෝ මරන්නේ නැහැ. ගැහැණු දරුවෝ විසි කරන්නේ නැහැ. පිරිමි දරුවෝ තමයි විසි කරන්නේ. මොකද එයාලා දැනගත්ත යුද්ධයක් වුණොත් පිරිමි හිටියොත් තමයි අනේකයි පිරිමි
නැත්තම් කාන්තාවල දරුවෝ බිහි කරන්නේ නේද? ප්‍රඥානමයි නේද? ඉතින් තමයි නයිල් ගඟට විසි. මේ වගේ තමයි මේ වහල්කමේ දේශය ඉජිප්තුව වහල්කමේ දේශය. හරියට අවුරුදු 100ක් විතර මෙයාලා මේ ඊශ්‍රායල් ජනතාව වහල්ලුම් හැටියට තියාගෙන මෙලෙස ඔවුන් පාලනය කරමින් ඔවුන්ගේ මර්ධනය කරමින් දෙවන රාමසෙස් රජු කටයුතු කරනවා. හැබැයි සමහර විට මේ කාලේ ගොඩාක් මේ බහුදේව වන්දනාව තියෙන නිසා සමහර කොටස් සමහර ඊශ්‍රායල් අය බහුදේව මේ වන්දනාවටත් නැඹුරු වෙන්නට ඇති. දැන් අපි කතෝලිකයොත් එහෙම නේද? නමින් හොඳ කතෝලික. ආගමත් හොඳට උගන්වනවා. හැබැයි හොරෙන් වෙනත් වැඩක් කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව බරුතෝවිල් හදියුනියා නේද? මේවා කරන කිතුම ඕන තරම්. මට මතක එක සැරයක් මම පල්ලිවත් ඉස්කෝලේ ගන්නකොට එතන හිටපු හාමුදුරුවෝ මට කිව්වේ පොඩි ප්‍රශ්නයක් ඉස්කෝලේ විචාරලා හාමුදුරුවෝ තමයි ප්‍රශ්න විසඳන්නේ. ඒ වෙලේ කිව්වා මේ මගේ සීයක් ඉන්න ආච්චිලා ඉන්නේ හරි. අනේ මිස් ලගේ පවුලයි තව පවුල් දෙක තුනයි අපි ළඟට ඇවිල්ලා නැහැ. අනිත් ඔක්කොම වගේ ඇවිල්ලා තියෙනවා කිව්වා වැඩ කරගන්න. ඉතින් නමින් කිතුනෝ. හරි. ඒ වගේ ඊශ්‍රායල් ජනතාව අතරේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නට ඇති. හොඳයි අපි එහෙම කරන්නේ නැහැ නේද අපි? හරි. එතකොට දැන් අපි බැලුවේ දැන් මේ නයිල් ගඟට විසි කරද්දී ඒ දරුවෝ මොසස් ඊශ්‍රායල් ජනතාවගේ ඔය වගේ පසුබිමක තමයි මෝසස් මොනවද කරන්නේ? බේරෙන්නේ. කොහොමද බේරෙන්නේ? මෝසස් තුමාගේ මව රාජනියෝගය සත 5කටවත් ගණන් ගන්න. මේ ලස්සන හුරුදුට පුළුවව මාස 3ක් විතර හංගගෙන. අවුනා නම් ඉවර. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඊට වැඩි තියාගෙන ඉන්න බෑනේ. නේද? පාන් පෙට්ටියකට දාලා නේද? ඒ ගම් ඉවරේ බටගස් අතර තමයි මේ දරුවව තියෙන්නේ. හොඳයි අපි මේක වීඩියෝ ක්ලිප් එකකින් බලලා ඉමු. ඒක හොඳට මතකයට යයි. දැන් අපි දැක්කා මෝසස්ගේ මව නේද? කොහොමද දරුවව කම්පිට්ටියක දාලා එතනින් දරුවව ආරක්ෂා කරන ආකාරය. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න සහෝදරියව ළඟ තියෙනවා. එතකොට සහෝදරියත් හරිම සූක්ෂම විදිහට කතා කරලා රාජකුමාරිය නේද? මේ දරුවව අරගන්ති කිරි දෙන්න මවක් ලෑස්ති කරන්නත් මේ දියණිය සූදානම් වෙනවා මවම. සම්පූර්ණ මෝසස්ගේ මවට ඒ අවස්ථාව උදා වෙනවා. මෝසස්ට උදා වෙනවා තම මව්ගේ සෙනෙහස විතරක් නෙවෙයි මව් කිරි පවා ලබා ගන්න. ඒතර පාරාවුගේ දියණිය තමයි මෝසස් කියන නම දෙන්නේ. ඒතර මෝසස් අයිති වෙන්නේ ලෙවි ගෝත්‍රයටයි. ලෙවි ගෝත්‍රයෙන් තමයි මෝසස් එන්නේ. ඒ කියන්නේ පූජකෙක්. ලෙවි ගෝත්‍රය තමයි දන්න පූජක ගෝත්‍රය. ඒතර ඒ මෝසස් පූජකෙක් ඒකම මෝසස් තමයි ඊශ්‍රායල් ජනතාවගේ මිදුම්කම්. ඒතර උපතේ ඉඳලාම කොහොමද මෝසස්ව දිව්‍ය සංරක්ෂණයට නතු වෙන්නේ කියන එක හොඳට පැහැදිලි වෙන්න ඇති. ඔබට කොහේටද මෝසස් දැන් යන්නේ? මව්සෙනෙහස ලැබුවා මව් කිරිම ලැබුවා. ඒ උණුසුම තුල ඔහු රාජවාසලයේ දැන් ඇති. ඒතර කුඩා කල තම ආදරේ ගත්ත පසු කාලීනව හැදින වැඩින්නේ එතෙවිලේ ඉඳනම රජමාලිගාවේ. එතකොට ඔහුගේ නාමයේ අර්ථය මම පුවත්පතෙන් ගොඩගන්නේ කියන යන්නේ. ඒකම රජවාසල තුල ඔහු රාජකීය මට්ටමේ අධ්‍යාපනයක් ලබන්නේ. වහලෙක් වගේ හිටියනම් එහෙම අධ්‍යාපනයක් ලැබෙන්නේ දැන් නැහැ ගලන්. මේ අවුරුදු 100 වහල් සේවයේදී අර මං කිව්ව රණකාමිත්‍ර මේ කිසි දෙයක් ඒගලන්ට ලැබුණේ නැහැ. නමුත් ඒ අධ්‍යක්ීම් තිබුණා. නමුත් වහල් සේවය තුල අවුරුදු 100ක් එයාට මේ දේවල් අහිමි වෙනකොට ඊශ්‍රායල් දෙවි ගෝත්‍රයේ මෝසස්ට මේ සියල්ල හිමි වෙනවා රජවාසල. එතකොට කොහොමද ඒවා ලැබෙන්නේ? රණ ශිල්පය. හොඳට නේද? රණ ශිල්පය අවශ්‍යමයි. එතකොට
පරිපාලනය. මොකද රජවාසලේ හැදෙනකොට යා පරිපාලනය පිළිබඳව ඇහෙනවා දකින්නවා සියල්ල. ඒකම ගොඩනැගිලි නිර්මාණය කරන හැටි. මේක ඔක්කොම රජවාසලෙන් තමයි ඉදිරියට. එදා පැවති තාක්ෂණය. ඒ වගේම නීතිය හොඳට දැනගෙන හිටියා මෝසස් රජවාසල. එතකොට අපිට පැහැදිලිව පේනවා මෝසස්ට ලැබිච්ච රාජකීය නායකත්වය. හොඳ රාජකීය රජෙක් පැටියට පුහුණු වෙන්නේ. ඔන්න බලන්න දැන් අද අපි හිතන ප්‍රසාද ස්නාපනීය වගකීම. රාජකීය පුහුණුවක් ඔහුට ලැබෙනවා. එතකොට අනාගතේ නායකත්වයට හොඳ පරිණතභාවය. විශේෂයෙන් ඊශ්‍රායල් ජනතාව තමාගේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන්න හැකි වෙන පරිසරයක් තුළ තමයි ඔහු හැදෙන්නේ, වැඩෙන්නේ, ඉගෙනගන්නේ. ඒකම එහෙම වෙන්න හේතුවක් ඔහුට විතරමයි රජවාසලට ගිහිල්ලා රජු ඉදිරියේ කතා කරන්න ශක්තියකුත් එන්නේ. මොකද ඔහු දන්නවා සියල්ල. ඒකත් ඒ පසුකාලයේ තුල තියෙන එක. එතකොට දෙවියන් වහන්සේ මෝසස්ව තෝරගන්නවා මැදිහත් කරුවෙකු ලෙස. පාරාවෝ සහ ඊශ්‍රායල් ජනතාව මේ වහල්ලු සහ පාරාවෝ ඉදිරියේ මධ්‍යස්ථකයෙක් ලෙස මැදිහත් කරුවෙක් වශයෙන් දෙවියන් වහන්සේ ඔහුව සූදානම් කරපු හැටි පුදුමයි නේද? ඒතර මෝසස් තුමා හොඳින් සිප් 4 හදාarලා තියෙනවා කියලා ක්‍රියාපොතේ ක්‍රියා 7:22 සඳහන්. ක්‍රියාපොතේ අපොස්තලගේ ක්‍රියාපොතේ තියෙන ඔහු හොඳින් සිප් 4 හදාarලා තියෙනවා. ඒකම රජවාසලේ ඔහු කමලේ නෑකම අමතක කළේ නෑ. අද ගොඩාක් අයට ඉහළට ගියාම තමුන්ගේ නේද ආපු තැන මතක නෑ. එහෙම අය ඕන තරම් අපිට. එතකොට මුල මතක තියෙන කෙනෙක් මොසස් දෙවියන් වහන්සේගේ තෝරාගෙන. ඔහු දන්නවා, ඔහු දැනගන්නවා පසු කාලීනව මම හේබ්‍රේ අර මගේ අය තමයි වැඩවහල් සේවයේ දෙන්නේ. මේ අතර දකින්නවා මේ මැරීගෙන වැඩ කරන අයට හේබ්‍රේ වැසියෙක් පහර දෙන හැටි. තමලේ තමයි උන් වෙන්නේ. තමාගේ අය නේද? ඒ නිසා යා එතනදී ඉදිරිපත් වෙලා අර තම ඊශ්‍රායල් ජනතාවට පහර දෙලා හිරිහැර කරන අය මරා දානවා. මිසර වැසියෙක් ඔහු මරා දානවා. එතකොට ඔහු දන්නවා ඔහු මිසර වැසියෙක් මරුවට පස්සේ ඔහුට තවත් මෙහි ඉන්න බෑ. ඔහු දන්නවා රජවාසලේ ඉඳි. ඔහු රජවාසලේ නෙමෙයි කියලා. තවත් ඉන්න අමාරුයි. නමුත් දවසක් ඔහු ආයෙත් මේ ගමන යනකොට මේ කතාව මේ කොටස පොතේ නෑ. නමුත් මම ඔබ ඒක කතා කරන නැත්නම් කතාව ගලා යාමක් යන්නේ නැති නිසා ඔබ දන්නවා මම හිතනවා ඔබ මේක ගන්න හොඳටම දන්නවා. නමුත් මමත් මේ රය කාටන්දර කියන්නේ අතට තවත් මතක හිටිනවා නේද? දවසක් මෙයා යනකොට මෙයා දකිනවා මේ තමන්ගේම ඊශ්‍රායල් ජනතාව තමාගේ අයම ගහගන්න. ඒකට මෙයා කියනවා මේ අය ඔයගොල්ලෝ ගහගන්න. ඔයගොල්ලෝ එකම අය නේද? එකම ජාති එකම ගෝත්‍රවල නේද? මොකක්ද හැරිලා කියන්නේ? වැරද්ද පිළිගන්නේ නැහැ නේද? ගොඩාක් අය වැරදි පිළිගන්නේ නැහැ තමයි නේද? එක පාට අනිත් පැත්තට හැරිලා කියනවා. අර එදා මිසර වැසියව මැරුවා වගේ ආවද අපිවත් මරන්න. ඒකට දැන් මෝසස් හිතුවා එදා යා මරපු එක කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඒක රහසක්ව පවතී කියලා. නමුත් එයා දැනගත්තා දැන් ඉතින් මේක ඉරි වෙලා මට තවත් ඉන්න බෑ. ඉතින් පාරාවෝගේ උදහසෙන් බේරෙන්න නම් අනිවාර්යයෙන්ම මෝසස්ට පලා යන්න සිද්ධ වෙනවා. මෝසස් කාන්තාරයේ නැති මිදියන් දේශයට තමයි පලා යන්නේ. මිදියන් දේශයට ගියාට පස්සේ පූජක ජෙත්‍රෝ මිදියන් ජාතික පූජක ජෙත්‍රෝ හම්බ වෙනවා. ඇගේ දියණියක් තමයි ශිප්පොරා එකත් ලින්දරංග ලින්දරංග කතාවල් මතකයිනේ. හම් වෙලා තමයි දැන් ඉතින් ඔහු විවාහ වෙලා ඔහු කාන්තාර ජීවිතයට මේ රජෙක් වගේ හිටපු රාජ්‍ය සැප විඳපු තම ජනතාව උදෙසා යමක් කරන්නට ගිහිල්ලා ඔහුට සිදු වෙනවා දැන් කාන්තාරයට යන බවට දේව සැලැස්ම. මෝසස් තුමා තුලින් ගලා යන දේව සැලැස්ම. හොඳ හැටි අධ්‍යයනය කරන නික්ම යාන්ත. මේ යන මෝසස් මේ පාලු කරේ ඉන්දේරික ජීවිතයේ අත්දැකීමක් තමයි ලබන්නේ. මේ කාන්තාර ජීවිතේ. හරි ලස්සන සූදානමක්. මොකනටද? ඉන්දේරික රාජකීය පුහුණුව රජවාසනේ
දැන් ජෙත්‍රෝලා ශිප්පෝරා විවාහ කර ගැනීමෙන් පසු දැන් ඔහු එඳේරික පුහුණුවක් ලබනවා මේ කාන්තාර ජීවිතය. බලන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම කොයිතරම් ලස්සනද. මොකටද මේ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ? ඊශ්‍රායල් ජනතාව මුදව ගන්න මධ්‍යස්ථකයා වන මෝසස් පුහුණු කරනවා 40ක් අවුරුදු රජවාසලේ තව 40ක් ඉඳේරික ජීවිතය. එතකොට මොකද්ද වෙන්නේ දැන්? දැන් දෙවියන් වහන්සේ කරන්නේ අර ඊශ්‍රායල් ජනතාව මොර දෙනවා. අපේ ලංකාවෙත් එන්නේ අවුරුදු 30ක් කවුරුවත්ම පූජකවරයෙක් නැතිවීම සමේ ලංකාවේ මිනිස්සු අඬලා ඉල්ලා දෙන ජුසේවාස්පියතුමාව අපිට එව්වේ. අන්න ඒ වගේ ඊශ්‍රායල් ජනතාව මොර දෙනවා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඒ ඊශ්‍රායල් ජනතාවගේ යාඥාව මොර ගැසීමට සවන් දෙනවා. සවන් දීලා තමයි හොරෙබ් හේවත් සීනායි හන්දේ. මොකද වෙන්නේ? මෝසස් තුමාගේ කැඳවීම. මෝසස් බොහොම ලස්සන ජීවිතයක් දැන් ගත කරගෙන ඉන්නවා. රජවාසලෙන් ඇවිල්ලා මෙහෙ අසාද බැඳලා එහෙම නෑ. එතනදී හොරෙබ් හන්දේ දෙවියන් වහන්සේ කතා කරනවා. මොකද්ද කියන්නේ? මෙතනට ලං වන්නේ පාදවලින් ගහලා වහන් ගලවන්නේ. මෙතන සුද්ධ භූමිය. හොඳයි අපි මේ වීඩියෝ ක්ලිප් එක බලමු. කොහොමද මෝසස්ට දෙවියන් වහන්සේ කතා කරන්නේ? හොඳයි. ඔබ දැන් දකින්නට ඇති ඒ රූපරාමෝ තුලින් දෙවියන් වහන්සේ මෝසස්ට දර්ශනය වෙන ආකාරය. එතකොට මේ පුදුම දර්ශනය තුලින් දේව අනාවරණය අද්දුටුවේ නොදැවෙන පඳුරක්. දැන් ඔබට මතක් වෙන පංච පුස්තකය ගැන කතා කරද්දී මම කිව්වා. අර සීනයි හොරෙබ් කන්ද නම් ඇයි සම්ප්‍රදායන්. දැන් මෙතනදී ඔයගලන්ට මතක් වෙනවා ඇති දෙවියන් වහන්සේ මෝසස්ට දර්ශනය වෙන්නේ ගිනිගත් නොදැවෙන පඳුරක්. නොදැවෙන. දැන් මේ එලොහිම් සම්ප්‍රදාය දුරස්ත බව සමීප නොවන බව පෙන්වන්නේ. දැන් මේ වගන්තියට සම්බන්ධ කරලා තියෙන පූජක සම්ප්‍රදාය. ඔබ මේක පැහැදිලිව අධ්‍යයනය කරද්දී තේරෙනවා. මොකද ඔබට පූර්ව දැනුම අපි ලබා දුන්න නිසා. එතකොට මෝසස් තුම ඔබ දැක්ක පාවහන් වලින් නේද? ගලවලා තමයි ඉන්නේ. ඇයි ඒ දෙවියන් වහන්සේට දක්වන ගරුබිය. එතකොට දෙවියන් වහන්සේ වැඩවසන තැන සුද්ධ භූමියක්. සුද්ධ භූමියක්. එතකොට ඒකෙන් කියන්නේ මොකද? ලෞකිකත්වයේ දූවිලි තමයි ඉවත් කරගන්නේ. පවිත්‍රතාවයේ වැඩ. ලෞකිකත්වයේ දූවිලි පුළුවන් තරම් ඉවත් කරගෙන පවිත්‍රතාවයේ තමයි මෙතනදී අදහස් කරන්නේ. ඒ ලෞකිකත්වයට බැඳී කටයුතු කිරීම තුළින් කවදාවත් ස්වාමින් වහන්සේට ළඟා විය නොහැකි බව මේ සිදුවීම තුළ අපට පෙන්වනවා. කවදාවත් ලෞකිකත්වයට බර වෙලා ඉන්න කෙනාට දෙවියන් වහන්සේට ළඟා වෙන්න. ඒ දෙවියන් වහන්සේ කියන මෝසෙස් ලද අනාවරණය තමයි මේ. මෝසස් තුමා ලද දේව ප්‍රකාශ. කියන්නේ දෙවියන් වහන්සේව මෝසස් හඳුනගත්තු හැටි. මෝසස් කිට ඇහෙන්නේ මේකයි. දෙවියන් වහන්සේ කියන්නේ මාගේ සෙනගේ දුක්ඛිත තත්වය මම දැක්කා. ඔවුන්ගේ දුක් වේදනාව මම දුටිමි. ඔවුන් කිරියෙන් පැනියෙන් උතුරන දේශයකට පමුණාද. ඒතර මිනිසයන් දුකට පීඩාවට පත් වුණාව දෙවියන් වහන්සේ ළඟින් ඉන්න බව මෝසෙස් මේ තුලින් අත්දැක්කා. ඒකම මේ වචන තුලින් කතුවරයාගෙන හැර දක්වන්නේ හැමතිස්සෙම දෙවියන් වහන්සේ තමන්වහන්සේව අනාවරණය කරන්නේ තම ක්‍රියාවලියෙන්ම. අපි දෙවියන් වහන්සේ අඳුරගන්නේ එහෙමනේ. දෙවියන් වහන්සේ කොහොමද අප තුල ක්‍රියාත්මක වෙන්නේ? එදිනෙදා කාලයේ සලකුණු මේ තුලින් අපි දෙවියන් වහන්සේව හඳුනගන්නවා. ඒ හැම එකක්ම දැන් මෙතනදී ඓතිහාසික සිද්ධි. ලේඛකයාට අවශ්‍ය වෙන්නේ වෙන ආකාරයට විශේෂ භාෂා ශෛලියක් යොදාගෙන තියෙනවා. මේ මාගේ සෙනගගේ දුක්ඛිත තත්වය නම දෙකි. ඔවුන්ගේ දුක වේදනාව දුක. ඔවුන් කිරියෙන් පැනියෙන් කිරින දේශයකට තමයි. මේම තමයි ලේඛකයන් අපිට දෙවියන් වහන්සේ නේද? මෝසස් තුමා ඒ විශේෂ අනාවරණය ලබා. එතනදී අපි දැක්ක දෙවියන් වහන්සේගේ නාමය අනාවරණය කරනවා. මොකද ඒ නොදැවෙන පඳුර තුලින් දෙවියන් වහන්සේ මෝසස් අහනවා දැන් මං ගිහිල්ලා ඊශ්‍රායල් ජනතාව බේරගත්තා. යන්නේ කොහොමද පාරාවගේ බලය ගැන හොඳටම දන්න කෙනා මෝසස්. ඇතුලේ වෙන්නේ මොකක්ද කියලා හොඳටම දන්න කෙනා. මං කොහොමද යන්නේ? ඔබ කියලා කියනවා. කවුරු කිව්වා කියලා කියනවා. දැන් කවුරු කියලා කිව්වද කියලා කියනවා. දැන් තමයි නම. මෙතන දෙවියන් වහන්සේ මම වනාහි ස්වයම්භූ තනන් වහන්සේ කියලා නම අනාවරණය කරනවා.
සමනාම. මේක වඩා පැහැදිලි අපි දැක්ක ඉංග්‍රීසි වලින් I am who I am. මම වනාහි මම වෙමි. ඒක හරිය සරලයි පැහැදිලි. මම වනාහි ස්වයංභූ තනන් වහන්සේ වෙමි කියලා කියන්නේ මොකද්ද? I am who I am. මම වනාහි මම. මම තව කෙනෙක් නෙමෙයි. දැන් තව කෙනෙක් අද ගොඩ අය තියෙන අනුකරණයක් නේද? අර විදියට වඳිනවා. මෙයා විදියට මම විදිනවා. එයා කරන දේම මමත් කරනවා. නේද? නෑ. ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ මම වනාහි. I am who I am. පැහැදිලිද? එතකොට දෙවියන් වහන්සේ කියනවා මම නුඹ සමග සිටිමි. මම නුඹ සමග සිටිමි කියලා කියන්නේ දෙවියන් වහන්සේ විශේෂයෙන් තෝරගත්තු අයට. මේ ලස්සන හඬ. මම නුඹ සමග සිටිමි දෙවියන් වහන්සේගේ හඬක් මේක සත්‍යයි. එතකොට අපිට දැන් නව ගිවිසුමට මේක කොහොමද සම්බන්ධ කරන්නේ? දැන් පුරාණ ගිවිසුම මම නුඹ සමග සිටිමි ඊශ්‍රායල් ජනතාවට කියන මොසස්ට කියන. තෝරගත්තු විශේෂයක තියෙන. මම නුඹ සමග. ඒතර මම කල්පාන්තයේ දක්වාම සදහටම ඔබ සමග. කවුද කියන්නේ? ජේසුස් වහන්සේ. මතේ 28 අන්තිම පරිච්ඡේදය. ඔවුන් වහන්සේ ස්වර්ගස්ත වෙද්දී කියන මම ඔබ එක කල්පාන්තයේ දක්වයි. ඒකම ලූක්ස් විශේෂයේ ආරම්භයේම කියන ස්වාමීන් වහන්සේ ඔබ සමගය. ගාබ්‍රියෙල් දේවදූත. ඒතර ඔබ දන්නවා දැන් මේ ඔබ සමග සිටින කියන එකත් එක්ක තියෙන සහ සම්බන්ධතාවය. ඊශ්‍රායල් ජනතාව වහල්කමින් මුදවාගෙන පිටතට අරගෙන එන වගකීම සම්පූර්ණ මොසස් වෙනවා. මොසස් බෑ කියන පස් වතාවක්ම මොනවා බෑ කිව්වා. කතා කරන්න බෑ කිව්වත් මොනවා කිව්වත් ආරෝන්මත් දීලා සැරයටියක් දීලා දෙවනවාස යනවා. දෙවනවාස තෝරගෙන අවුරුදු 4ක් විතර රජමාලිගාවේ තියලා ආයිනේරේ කෙරට සූදානම් කරේ මේ ඊශ්‍රායල් ජනතාව මුදාගෙන තමන් වහන්සේ දුන්න දෙවෙනි පොරොන්දු ඉටු කරන්න නික්ම යාම ගමන තුලින් පොරොන්දු දේශේ කරා. ඒකට උන්ට ખાસකම් කිරීමේ ඵලය ලබා දෙනවා. අපි මේ ටික දන්න නේද? ඒකට මොසස් තුමා ඊශ්‍රායල් ජනතාවගේ විමුක්තිය සඳහා තමයි දැන් මැදිහත් වෙන්නේ රජවාසලට ගිහින්. ඒතර මොසස් ආරෝන් සමග තමයි ඉස්ලාම තම ජනතාව වෙත යන ජනතාව ඉතාම ආදරෙන් වුණ පිළි. ඊළඟට තමයි මොහු පාරාව ළඟට යනවා. නමුත් පාරාව ඊශ්‍රායල් ජනතාව ගෙන යන්න අවසර දෙනවා. ඔබ දන්නවා එකක් නේද? හොඳයි. බලන්න. ඉල්ලනවා දෙන්න මගේ ජනතාව. නමුත් ඊශ්‍රායල් ජනතාව මිස්රයෙන් ගෙන යාමට අවසර ඉල්ලුවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි නෑ. ඊළඟ කොටසක් බලමු. එතකොට පාරාව මොකද කරන්නේ? දෙන්නේ නෑ. නේද? පාරාව දෙන්නේ නෑ. ඇයි දෙන්නේ? දැන් විශාල සේවයක්, හල් සේවාවක්. දැන් මේගොල්ලන් ගියක් පස්සේ මොකද? ඉස්සර ජාතින්ට පුළුවන් යතාමුගේ වැඩ කරගන්න නේද? හොඳම වැඩකාරයෙක් ජවසන් ගන්න. ගියා මොකද? නෑ කැමති වෙන්නේ. ඒ නිසා තමයි වසංගත දාය වතු ගණන් ළමයි ඔබ දන්නවනේ නේද? වසංගත දාය මුල්ම ඉන්ද්‍රජාලකයන්ටත් මේ බලය තිබුණා. මුල් මේ වසංගතවලදී සමහර වසංගත මොසස්ට විතරමයි මේ ඇති කරගන්න පුළුවන්. අවසාන වසංගතේ කුළුඳුරන් මැරීම දෙවියන් වහන්සේ. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ඔබේ වසංගත සම්බන්ධව ඔබට නියමිත විශේෂ නිර්දේශයේ ප්‍රමාණයක් තියෙනවා. ඔබ දන්නවා. ඔබ ගන්න නිසා ඔබ මේක පාඩම් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ අපොස සාමාන්‍ය පෙළ ළමයිට නම් අපි කියලා දෙනවා. ඒගොල්ලන්ට මේක ටිකක් මතක තියාගත්තාම දන්නවා මේ වසංගතවල අවසාන වසංගතය තමයි කුළුඳුරන් මැරීම. ඒක දෙවියන් වහන්සේ විසින්ම කරන දක්වනවා. එතකොට මෙම පීඩා 10 ප්‍රධාන වශයෙන් අපි දන්නවා පූජකයි යාවේ එලොහිම් සම්ප්‍රදායන්ගෙන් තමයි ගොඩනැගලා තියෙන්නේ. ඒතර මේ සම්ප්‍රදායන් තුනේම සංකලනයක් තමයි මෙතන තියෙන්නේ. ඒකම විනාශයේ දූතයා තමයි මිස්රේ සෑම පවුලකම දරුවන්ව නැතද. එතකොට මිස්රේ සෑම පවුලකම කුළුඳුල් දරුවව තමයි මරන්නේ. ඒකම පාරාවගේ පවුලේ කුළුඳුල් දරුවාද මෙතනට වෙනවා. ඒ දරුවාද මිය යනවා මේ අවස්ථාවේ. ඒතර ඊශ්‍රායල් ජනතාවගේ දරුවන් කොහොමද මේ කුරුඳුලන් බේරෙන්නේ? ඒගොල්ලන් කරන්නේ මොකක්ද? ඔබට මේ චිත්‍රයේ පේන විදියට උඩුහව්වල ඒ බැටළු වගේ ලේ තවරනකොට මරණේ දූතයා මේ නිවෙස් පසු කරලා යන. මේ නිවෙස් තුරට ඒ දරුවන්ව ගන්නෙ නැහැ. මේ මෙම භයානක පීඩාවෙන් පාරාව
මේ භයානක පීඩාවට ආවට පස්සේ තමයි පාරාව ඊශ්‍රායල් ජනතාව නිදහස් කරන්නට තීරණය කරන්නේ. තම දරුවත් මියදෙන නිසා. එතකොට මිසර දේශයට පැමිණි වසංගත පිළිබඳව දැන් අපි පොඩි විමර්ශනයක යෙදුණොත් දැන් ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් මේ කතාව අපි දරුවන්ටත් උගන්වනවා නේද? අපි සුද්ධ බයිබලෙත් තියෙනවා. නමුත් අපි යම් කිසි විග්‍රහයක යෙදෙන්න විමර්ශනයක යෙදෙන්න නැත්te මොකක්ද? හරි. මේ වසංගත ඇත්ත වශයෙන්ම මිසර වාසීන්ට හානිදායක ලෙස සිදු වුණා. මේ පොතේම තියෙනවා. නේද? සමහර විට මේක ස්වභාවික අපදා වෙන්නට පුළුවන් කියලා තියෙනවා. ස්වභාවික. ඒ තියෙන විශේෂම ලක්ෂණය වන්නේ මොකද්ද? මේක මොසෙස් කල් වේලා ඇතුවනේ කියන්නේ. දැන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. අන්න ඒකයි ස්වභාවික විපතක් වුණත් මොසෙස් කල් වේලා ඇතිව මේවා ප්‍රකාශ කරන නිසා තමයි අපිට සිද්ධ හිතන්න පුළුවන් වෙන්නේ මෙතන යම් කිසි දේව හස්තේ ක්‍රියාකාරීත්වයක් සිදු වෙන බව. ඒකම මේ වසංගතේ ස්වභාවික සිද්ධියක්. එසේනම් ආපදාවක්. නැත්නම් ඇත්තටම දේව දඬුවමක් කියන එකේ ප්‍රශ්නය අප තුලින්ම. එතකොට අපිට අපිට හිතා ගන්න වෙන්නේ මේවා ස්වභාවික සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි මේවා හැම එකක්ම කාලයේ සලකුණු තමයි අනාගතේ. කාලයේ සලකුණු. ඕන් කරන වැරදි. කාලයේ සලකුණු. පාලකයන් මේ සලකුණු තේරුම්ගෙන ඊට උචිත ප්‍රතිචාර දක්වන්නට ඕනේ කියන එක තමයි මෙතනදී අපිට නිගමනයකට එන්නට. ඒකම පාරාව හිතුවක් පිළිකාරණාව. හිතුවක් කවර තියෙන නිසා මොකද වෙන්නේ? මුළු මිසර වාසීන්ටම දඬුවම් දීම සාධාරණයි. පාරාව ඔය වැරදි කරන්නේ. නමුත් මුළු මිසර වාසීන්ගේම දරුවෝ විනාශයටපත් වෙනවා. නොයෙකුත් මේ අපදාවන්ට උදක් වෙනවා නේද? ගඩු ගල් වර්ෂා නේද මේ සියල්ල. එතකොට මෙතනදී අහනවා ඇයි එහෙම වුනේ? සුද්ධ ලේඛකයා අපිට වාර්තා කරනවා සමකාලීන සංස්කෘතික පසුබිමක් තුළ තමයි ඔහු ලියලා තියෙන්නේ. ඒතර මේ වාර්තා කරන කාලේ පැවති සමකාලීන සංස්කෘතික පසුබිම අපි අමතක කරන්න හොඳ නෑ. ඒ තුළ තමයි මේ ලියලා තියෙන්නේ. ලේඛකයාගේ සංකල්පයන් මිසරේ දේව විරෝධී රට. ඔවුන් විවිධාකාර වන්දනාවන් බාල දෙවිවරුන්ට වන්දනාමාන කරා. එතකොට පාරාව තමයි උන්ගේ රජ දෙවියෝ. උන් පාරාව තමයි දෙවියන් වහන්සේ විදිහට සැලකුවා. දෙවියන් වහන්සේගේ තුරෙක් වෙනවා පාරාව. ඒ නිසා තමයි මුළු මිසර වාසීන්ටම දඬුවම් දීම සාධාරණයි කියලා හිතුවා. හොඳයි. දැන් මේ නික්ම ගාමන යන ඉස්සලා මේ පීඩා 10ක් ආවට පස්සේ දැන් ඉතින් ඔවුන් ලහියේ පාස්කු මංගලෙ මොකද දේව නියමයේ පරිදි පාස්කු මංගලෙ සිදු කළ තමයි මොවුන් නික්ම ගමන යන්නේ. ඒතර ලේඛකයා නික්ම යාම ග්‍රන්ථයේ ඉදිරිපත් කරන්නේ ඊශ්‍රායල් මහා වීර කාව්‍යයක් හැටියට. මේ නික්ම යාම තමයි ඒගොල්ලන්ගේ සම්දිස්ථානයේ කේන්ද්‍රය. ඒතර මේ ලේඛකයා මේක මහා වීර කාව්‍යයක් විදිහට තමයි මේ නික්ම යාම ගමන ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතනදී ඔවුන් ඒ පාස්කු චාරිත්‍ර හේබ්‍රෙවරු මිසරයට පැමිණෙන්න පෙර ඉඳලා එනේරු වශයෙන් ඉන්න කාලෙ තිබිච්ච යම් සාම්ප්‍රදායික චාරිත්‍ර වලට සමානයි. මේ පාස්කු මංගල්‍ය සමරයන්ට යන්න හදන වෙලාවේ යම් ඒවත් ඒගොල්ලන්ට අනුගත වෙලා තිබුණා. ඒකම ඊශ්‍රායල් වරුන් මිසරේ බකකමින් නික්මයන්ට සිදු කරපු චාරිත්‍රාත් ඒහා සමානවම තිබුණා. මේ පාස්කු මංගල්‍ය සඳහා කොහොමද සූදානම් වුනේ? දැනුරුදු නිකලල් පිරිමි බැටළු සතෙක් මරලා තමයි ඒගොල්ලන් මේ පාස්කුව සිහි කළේ. ඒතර ඒ කලේ එම මාසෙම 14 වෙනි සතාව තියාගෙන මාසේ 14 වෙනි දක්වා තබාගෙන ඌ එදින සවස තමයි පැටවා මරන්නේ. ඒගොල්ලන්ගේ දින වැටෙන්නේ හවසේ ඉඳලා හවස දක්වා. ඒතර 14 වෙනිදා හවස තමයි මේ රාත්‍රියේ නෙමෙයි සවස තමයි මේ බැටළුවා මරන්නේ. ඊළඟට මොකද කරන්නේ? උගේ ලේ අරගෙන උළු අස්සේ තවරනවා. ඊළඟට මාංශේ කුළුස්සලා ඕන් තිත්ත පලහා නුමුන් කුප්පරම තමයි අනුභව කරන්නේ. නුමුන් කුප්ප අනුභව කරන්නේ ඇයි? වෙලාවක් නැහැ. කඩි මුඩියේ ලහිලායේ තමයි මේ ගමන යන්නේ. හරි ඉක්ම. දඩබඩ ගාලා මොසස් කියන විදිහට යන්නත් ඕනේ. නමුත් මේ පාස්කු මංගලේ සමරන්නත් ඕනේ. නුමුන් කුප්ප ඒගොල්ලෝ එදා ඉඳලම සමරපු එක. ඉතින් ඒකත් සමරමින් මුහුන් දාන්නේ නැතුව තමයි මේ සමරලා ඉතිරි වෙච්ච ආහාර කුළුස්සලා
නේද? ඊළඟට මතු පරම්පරාවත් මෙන්න මංගල නිල වශයෙන් සැමරුවා. ඊට පස්සේ ඒක මතක තියාගෙන වාර්ෂිකව මේ දිනේ නිසාන් මාසයේ මේ පාස්කු මංගල්‍යය ඔවුන්ගේ පැරණි මංගල්‍යය හා නුමුණු මංගල්‍යය සමග ඒකාබද්ධව සැමරුවා. කතුවරයා තම නිර්මාණයේ ඉතාම අතිශයෝක්තියෙන් යුතුව තමයි ඉදිරිපත් කරන්නේ. ඒක ඔහුගේ අයිතියක්. ඒකම ඊශ්‍රායල් ජනතාව මිස්ර වාසීන්ගෙන් ඉල්ලාගත් සියලු වස්තු අරගෙන තමයි දැන් මේ අනුස්මරණීය රාත්‍රිය පරිස්මරණය කරා කියන්නේ. ඒගොල්ලන්ගේ අත්දැකීම, ඔවුන් විඳපු දුක සහ ඔවුන් දැන් නික්ම යන ගමන ඔවුන් අනුස්මරණය කරා. පරිස්මරණිත තමයි මතක් කරමින් රාම්සෙස් නුවර සිට සුක්කොත් කියන නුවර දක්වා ඔවුන් ගමන්. මෝසස් තුමාගේ පූජක කාර්ය දැන් තමයි ආරම්භ වෙන්නේ. අපි කිව්වා රාජකීය රජෙක් හැටියට පුහුණුව ලබන ඉන්දියාවේ හැටියට පුහුණුව ලබන දැන් තමයි පූජකයෙක් හැටියට තමයි දිවැසි කාර්යයේ නියැලෙන්නට යන්නේ. එතකොට දැන් අර අත්දැකීම් රජෙක් හැටියට ලැබුව අත්දැකීම් රණශූරත්වය, නායකත්වය, පරිපාලනය මේ සියල්ල අවබෝධ කරගත් ඔහු ඉන්දියාවෙක් වශයෙන් කොහොමද කාන්තාරයේ පිළිබඳව අධ්‍යයනය කළ ඔහු දැන් යනවා පූජක කාර්යයට. දෙවියන් වහන්සේ කැමැත්ත ඉටු කරනවා තම ඊශ්‍රායල් ජනතාව අරගෙන පොරොන්දු දේශයේ කරා යන ගමන. එතකොට මෙහිදී විශාල වශයෙන් කාන්තාවන් හා දරුවන් එක මම ඉස්සෙල්ලා වගේ ලක්ෂ 6ක් විතර ඉඳලා තියෙනවා. ඒතර කතුවරයා පෙන්නලා දෙනවා මේ අවස්ථාවේදී මිසරයේ අවුරුදු 400ක් විතර වර්ධනය වෙච්ච විශාල ජනතා වර්ධනයක් ඉඳලා තියෙනවා මේ ගමන යන්න මෝසස් එක්ක. ඒතර රාම්සෙස් නුවරින් පිටත් වෙලා ඔවුන් සුවස් අල ඉවුරේ තිබෙන වන කතරකට තමයි යන්නේ. මම සිතියමු පෙන්නන්න තව පැහැදිලිව. ඊළඟට ලේඛකයා ඉදිරිපත් වීමට අනුව ඊශ්‍රායල් රතු මුහුද ළඟට නම් ගිහිල්ලා නැහැ. මම පෙන්නනවා සිතියමු පස්තාව පොඩ්ඩක්. රතු දැන් මෙතන මේ ගැන හොඳින් අධ්‍යයනය කරද්දී අපිට මම පෙන්නනම් ඒ ගමන් මාර්ගයේ එහිදී හොඳටම පැහැදිලි වෙනවා වුන් රතු මුහුද තුලින් නෙවෙයි ගමන් කරන්නේ. මම හැම කරුණක්ම ඔයගලන්ට පැහැදිලිව දාලා තියෙනවා මෙහි. මොකද යම් තැන්වල තියෙනවා තේරුම් ගන්න අපහසු තැන්. එතනදී මම පොඩ්ඩක් කරුණු වැඩි කරා. මම ඒක ඔයගලන්ට කියන්න. ඒවා වැඩි ඒගොල්ලෝ පොතේ නැති ඒවා. හොඳයි. ඒතර මොනවද මෙහි රතු මුහුද පිළිබඳ තියෙන විවිධ මත. ඒතර නික්ම යාම ගමන් මාර්ගයේ හැදෑරීම තුලින් ජනතාව රතු මුහුද අසලටවත් ගිහිල්ලා නැහැ. හැබැයි ඔවුන් මධ්‍යම ධර්මී මුහුදට කිට්ටුව තිබිච්ච කලපුවක් සිරිබෝනිස් විල කියන දේශ ඒ පැත්තට ගමන් කළා කියලා කියනවා. නමුත් ඒ ප්‍රදේශයේ උතුරු ප්‍රදේශයට මේගොල්ලන් ගිහිල්ලා නැහැ. එහෙනම් කොහෙද ගියේ? මේගොල්ලන් තිම්ෂා විල් ප්‍රදේශයේ වගුරු බිමකට එන්න ඇතයි සමහර විශාරදීන්ගේ මතයක් තියෙනවා. ඒක අපිට පිළිගන්න පුළුවන්. මොකද එතනින් මම දැන් සිතියම පෙන්වනවා මොකලන්ට පැහැදිලි වේවි. තිම්ෂා විල් ප්‍රදේශයෙන් නම් ඔවුන් එන්නට ඇති. එතන වගුරු බිම් ප්‍රදේශයක්. ඒතර තමයි අර සුවස් ඇල අර ඉස්සලා කිව්වා වගේ. ඒ හරිය තමයි සුවස් ඇල දැන් කියන්නේ. එදා නෙවෙයි. නමුත් ඒ තිම්ෂා විල් ඒ ප්‍රදේශයේ තමයි තියෙන්නේ. එතකොට නික්ම යාම පොතේ 1422 වගන්ති වලට මුහුද තරණය කිරීම දෙආකාරයකින් සම්ප්‍රදාය දෙකක් නේ මම කිව්වේ යම් පරස්පරයන් තියෙනවා කියලා. ඒතර සම්ප්‍රදායන් දෙකකින් ඉදිරිපත් කරද්දී මෙන්න මේ වගේ අපිට තේරුම් ගත හැකි වෙනවා. දැන් මේ කරුණේ මම ඔබට වැඩිපුර ඔබේ පොතේ තියෙන ඒවත් එක්ක වැඩිපුරක් දාලා තියෙනවා. මොකද ඔබට හොඳින් පැහැදිලි කරන්නට අවශ්‍ය නිසා. ඔබ හොඳින් යමක් දැනගෙන හිටියොත් තමයි ඔබට මේව දරුවන්ට පැහැදිලි කරන්න පුළුවන්. ඔබේ විභාගය ගැන නෙමෙයි මම මේ කියන්නේ. දරුවන්ට යමක් පැහැදිලි කරන්නට ඔබට මේක නිර්වුල්ව පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසා යම් කරුණු චුට්ටක් ගොඩක් නෙමෙයි මම එකතු කරා ඔබට පැහැදිලි වෙන්න ඔබේ පොතේ තියෙන ටික පාඩම් කරාම ප්‍රමාණයි. ඒතර මම කොහොම මෙතනදී සම්ප්‍රදායන් දෙකක් නිසා තමයි අර පරස්පරයන් තියෙන්නේ. එතකොට ජේ සම්ප්‍රදාය මම ඔයගලන්ට කිව්වා පැරණිම සම්ප්‍රදාය. යාවේ සම්ප්‍රදාය පැරණිම සම්ප්‍රදාය. දැන් මෙතනදී කියන්නේ මොකද්ද? මුළු රාත්‍රියේම සැඩසුණක් ඇවිල්ලා මුහුදු ජලය වියලි ගිහිල්ලා එතනින් දෙබා වෙලා මොවුන් රතු මුහුදෙන් ගමන් කරන්නේ. එතකොට මේක ඓතිහාසික ස්වභාවික අර්ථකථනයක් හැටියට තමයි ජේ සම්ප්‍රදායෙන් අපිට ඉදිරිපත් කරන්නේ රතු මුහුද තරණය කියන්නේ. පූජක සම්ප්‍රදාය
මේගොල්ලන් කියන්නේ sorry සමා වෙන්න මුහුද ජලය වියලි බීමට පැහැරලා තමයි ගියා කියන්නේ. පූජක සම්ප්‍රදාය ඊට වැඩිය වෙනස් විදිහකට කියන්නේ. පූජක සම්ප්‍රදායට අනුව කියන්නේ මෝසස් තුමා අත් දෙක දිගෑරලා මුහුද දිබා කරද්දී ජලය හරියට තාප්ප දෙකක් වගේ රැඳිලා හිටියා. මිනිස්සු එතනින් ගමන් කරා. ඊට පස්සේ ඊශ්‍රායල් හමුදායනකොට දැන් මෝසස් එහෙට ගිහිල්ලා අතහැරියාම මොකද වෙන්නේ නැවත මුහුද යාවෙලා අර පාරාවෝගේ හමුදා යට වෙලා මියදිනවා මුහුදට විනාශ වෙනවා. ඒකට මම කිව්වේ පළවෙනි එක ස්වභාවික අර්ථකථන දෙන්නේ. මොකද මුහුද වියලි බවට පත් වෙලා වුන් ගියා කියලා. මෙතනදී කියන රතුමෝත්තරණය කර මුහුද තමයි ජලය තාප්පයක් වගේ තිබුණා කියලා. ඒකට පූජක සම්ප්‍රදාය හැම තිස්සෙම විශ්වාසයේ අර්ථකථනයට තමයි යෙදෙන්නේ. විශ්වාසයේ අර්ථකථනය. ඒතර මේ වැඩිපුර කරුණු මම ඔබට දුන්නේ ඔබට මේක පැහැදිලි කරගන්න. ඒකත් අමතක කරන්න එපා. එතකොට මේදී රතු මුහුද දැන් මේ ටිකත් වැඩිපුර කරුණු මම ඔබට දුන්නේ. මොකද ඔබ හරියට යමක් දැනගත්ත නිසා මේ කරුණු පොතේ නැහැ. හරිද? මම ඔන්න පැහැදිලිව කියනවා මේවා පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේවා පොතේ නැහැ. ඔබට අවබෝධ කරන්නයි මම මේ තරම් සූදානම් වෙලා කරුණු ඉදිරිපත් කරන්නේ. ඔබේ පොතේ තියෙන ටික පාඩම් කරගත්තාම ඇති. ඔබ වඩාත් දැනගැනීම පිණිසයි මම මේ ඔබට දැනුවත් කරන්නේ. එතකොට රතු මුහුද කියලා හීබ්‍රු භාෂාවෙන් සඳහන් වෙන්නේ ජුදා පිටපතට අනුව රීඩ් සී කියලා කියන්නේ පැපිරස් මුහුද, පරණැල් මුහුද, වගුරු බිම රීඩ් සී. නමුත් ග්‍රීක පිටපතට අනුව රෙඩ් සී කියලා තමයි දාන්නේ ග්‍රීක පිටපතේ. ඒතර රතු මුහුද වැනි මහා ජල ස්කන්ධයක් තරණය කිරීම පිළිබඳව සිතීම දුෂ්කරයි කියලා ඔබේ පෙළ පොතේම තියෙනවා. ඔබට නියමිත විෂය නිර්දේශයේ තියෙනවා. මේක පැහැදිලි කරන්න, ඒ කරුණ පැහැදිලි කරන්න තමයි මම මේක ඔබට ගෙන ඇර දැක්කේ. ඒ එකම ඇතම් අයගේ නිගමනයක් තියෙනවා මේ විල් ප්‍රදේශයේ බඩදිය බාදිය සිදුවීමක් වුණාදෝ කිය. හරි? අන්න ඒකයි ඒ ඔබේම පෙළ පොතට අදාළ වෙන්නේ. නම් බලමු අපි මේ මේ වීඩියෝ තුලින් ඔබට ඒ ගැන පොඩි අවබෝධයක් ලැබෙයි. හොඳයි දරුවනි, ඔය පසුතලයේ තුල තව චුට්ටක් අධ්‍යයනය කරන්න. ඒකට ඔබට පහසු වේවි මේ කියලා දෙන දේවල් අවබෝධ කරගන්න. අර මම කිව්වා වගේ ඉස්සෙල්ලා මම කිව්වා ඒගොල්ලන් ගෝෂෙන් මම පස්සේ කියන්න. නේද ගෝෂෙන් මේ ඩෙල්ටාවෙන් තමයි සුකොත් හරහා රම්සෙස් වලින් පිටක් වෙලා එනකොට තමයි ඔය රතු මුහුද අනිවාර්යයෙන්ම පස්සෙන් ආව කවුද? මිසර තේවායන්. ඒකට එයින් ආරක්ෂා වෙමින් මෝසස් දන්නවා. නායකත්වයේ තුලින් දන්නවා මෙයාලා කොහොමද අරගෙන ගියේ කියලා. ඔය කිව්ව තැන තමයි අර මම කිව්වේ ටීම් ෂාවිල් හතරින් තමයි එයාලා ඇවිල්ලා තියෙනවා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන විදියට සිරිබෝනිස් විල ළඟට නමුත් ඒක උතුරු තමයි පිටලා තියෙන්නේ. ගියා කියන එක සැක කරන්නට පුළුවන්. ඒතර සූවස් ඇල පිටලා තියෙන්නේ මෙන්න මේ හරි සූවස් ඇල. හරි. එතකොට මේ ප්‍රදේශයෙන් තමයි ඒගොල්ලන් ගමන් කරලා තියෙන්නේ. පේනවා නේද? ඒගොල්ලන්ට මේ ඍජුව යන්න පුළුවන් ගමන එද්දී ඒගොල්ලන් ආවේ මේ ගමන මුහුදු මාර්ගයේ මේගොල්ලන් ගිය ගමන කුරුඳු දේශයේ කරා ගිය ගමන ආය ඇවිල්ලා මේ ආකාරයට තියෙනවා. මේ සිටියම් ඔයගොල්ලන්ගේ සුද්ධ බයිබලයේ තියෙනවා. net එකකිනුත් ගන්න පුළුවන්. එතකොට ඊශ්වර ජනතාව වහල්කමේ දේශයෙන් සම්පූර්ණ නිදහස් වීම තමයි දිව්‍ය සංරක්ෂණය කියලා කියන්නේ. ඊශ්වර ජනතාව විතර නෙවෙයි ඔබටත් මටත් දිව්‍ය සංරක්ෂණය තියෙනවා. අපි මේ ගැන අවදි වෙන්නට ඕන. එහෙත් පාරාවෝගේ හමුදාව නම් මොකද උනේ? ජලයෙන් විනාශ වුණා. මෙහිදී වහල්කමේ බලවේග හැමතිස්සෙම මොකද වෙන්නේ? විනාශ වෙනවා. විමුක්තියේ බලවේග ජය ගන්න බව තමයි ඔවුන්ගේ අත්දැකීම. ඒතර මේ අත්දැකීම තුල තමයි අද අපිට ප්‍රසාදිස්නාපණය නැමති මේ දේව ප්‍රසාද නිධානය තුලින් පෙන්වා දෙනවා එම සිදුවීම పూర్ව සලකුණක් අපිට. ඒ කියන්නේ පාපිෂ්ඨ බවින්, පෞකාර බවින් නිවහල් බව. ඒගොල්ලන් එදා ශාරීරිකව නිවහල් බවට ගියත් අපි බෞතිස්ම ස්නාපණය තුල අපි ශාරීරිකව අධ්‍යාත්මිකව ලබන්නා වූ දේවදරුකම තමයි සංකේතවත් කරන්නේ. සුදු පෞලතුමා කියන ජලයෙන් පාපේ විනාශ කර දේව ජීවිතය සංකේතවත් කරන බව මෙහිදී අපිට පසක් කරලා දෙනවා. ඒතර මේ පාවුල කරේ ගමන තුලින් අපි කතා කරන්න යනවා දිව්‍ය සංරක්ෂණය ගැන. අපි ඉස්සෙල්ලා කිව්වා
ඒතර මේ පොරුදු දේශයේ කරා යනකොට ඔවුන් අත්දුටු මේ දිව්‍ය සංරක්ෂණේ කරුණු 4ක් ගැන අපි සැකලි. ලොකු විස්තර කතා කරන ඒ ලෙවල් පොතේ ඔබට ඕන තරම් විස්තර තියෙනවා. තවත් පොත් තියෙනවා අවශ්‍ය නම් කියන්න මම ඔබට පැහැදිලි කරනවා. පොත් තියන්න ඒවා සම්පූර්ණ ඔයගලන්ට අධ්‍යයනය කරොත් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර අපි කතා කරන්නේ මාරා නමති ස්ථානයේදී ඔයගලන්ට කොහොමද පිපාස වුනේ? මන්නාහා වටුවන් මගින් කොහොමද උන් ආහාර ලබා ගත්තේ? මස්සා මෙරිබා ස්ථානවල කොහොමද ජලය ලැබුණේ? ලෝකඩ සර්පයා හා ආක්‍රමණ වලින් කොහොමද ආරක්ෂා වුනේ? ඊට වැඩිය තියෙන ඔයගලන් දන්නවා මේක අපි කතා කරන්නේ ඒගලන් දවල් කාලෙක බලාකුලක්ද රාත්‍රියට ගිනි කැඹක්ද ඒක ආකාරයක ඒගලන් ආරක්ෂා වුණා විවිධ ආක්‍රමණ වලින් ආරක්ෂා වුණා ඒව නැහැ ඔබට තියෙන කොටස විතරක් මම කතා කරන්න නැත්නම් අනවශ්‍ය කොටස් පාඩම් කරාට දැනගත්තට ඒව ඉන්නේ නැහැ නමුත් ඒක ඔයගලන් දන්න හොඳයි එතකොට දැන් අපි බලමු මේ අවශ්‍ය කොටස් විතරයි අපි සාකච්ඡා කරන්නට ඕනේ එතකොට රතු මුහුදින් එතර වී ඔහු දවස් 3ක් විතර ජලය නැතුව යනකොට තමයි මාරා ස්ථානයේදී ඒ ජලය හැමෙන ඒවා කිව්ව බොන්න බෑ. නමුත් මෝසස්ට තියෙනවා මං කවර එලේරික අධ්‍යක්ීම තුල මෝසස් දන්නවා ඒ වතුර වලට යම් කිසි ශාකයක් දාපම මොකද වෙන්නේ ඒක බොන්න පුළුවන් තත්ත්වයට ඒ කරදිය පිරිදිය බවට පත් වෙනවා ඒකට ඒගොල්ලන්ට බොන්න පුළුවන්. ඒ මෝසස් මැදිහත් වෙනවා. මෝසස් දෙවියන් වහන්සේ තෝරගත්තේ මේකයි කියලා අපි වෙනස් වෙන්න ඉගෙන ගත්තා. ඒ ආයත මේ ගමන යනකොට එඬේරෙක් වශයෙන් ඔහු ලද අත්දැකීම් පූජකයෙක් ලෙස මෙතනදී ක්‍රියාවට නංවන ආකාරය. එතකොට අපි බලනවා ඊළඟ කොටසට යනවා මන්නා සහ වතුන. ඒතර මන්නා කියන්නේ නේද මේකේ තියෙනවා එෂෙල් කියලා පන්දුර. ඔයගොල්ලෝ පොතේ තියෙන එක මම මේකත් දෙයක්. ඒතර මීට වැඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඔබට මේ අදාළ කොටස ගැන අපි කතා කරනවා නම් මේක මේ සතුන්ගේ නිපදවන මිහිරි රස ඇති ඇලෙන සුළු දෙයක්. හැබැයි පොඩ්ඩක් මේ හරියට කොත්තමල්ලියට වගේ ඉර නැගෙන්න මේක වියලි කබොල්ලක් බවට පත් වෙනවා. විශේෂයෙන් කානාන් දේශයේ සීමාවට පැමිණෙන තෙක්ම ඔයගොල්ලෝ මේ මන්නා ආහාර වලින් පෝෂණය වුණා කියලා මේ ඔක්කොම මොකලයි පොතේ තියෙන්නේ. වසන්ත සමයේ වකුව දහස් ගණන් ආවා. සාමාන්‍යයෙන් නේද උන් සංක්‍රමණය වෙනවා. නමුත් මේ වෙලාවේ මොන්ට මේ වටු කුරුල්ලන් වල ලැබෙන්නේ එක්තරා විදිහක මහා මේ සැඩසුලකට වගේ ගහගෙන ඇවිල්ලා විශේෂ අත්දැකීමක් දේව ආදරේ මොකද මේගොල්ලන් කන්නලව කරනවා මෝසෙස්ට බයිනවා අපි එතන හිටියනම් හොඳට මස් කනවා මාළු කනවා අපි බහලුවට හිටියනම් අපිට නම් වෙනවා මැසිවිලි කියනවා ඒකට තින් වතුර දෙනවා දැන් මන්නා ලැබෙනවා දැන් ඒගොල්ලන්ට මස් නැහැ කියනකොට වතුරත් ලැබෙනවා මේ වගේ සෑම දෙයක් තුළින්ම දේව ප්‍රේමය මේ ස්වභාවික සිදුවීම් තුළින්වත් ඕන්ට දේව ආරක්ෂාව සහ දේව ප්‍රේමය හිමිවන බව පැහැදිලි වෙනවා ඒකම සුදෝමාතුමා සඳහන් කරන ජේසුස් වහන්සේගේ කූප වැඩි කිරීමේ මංගල්‍යය. දැන් මෙතන මන්නා බොජුන්නේ. මොකද්ද මේ මිනිසුන්ට ආහාර විතරක් නෙමෙයි දේව වචනයක් අවශ්‍යයි. ඒකයි ජේසුස් වහන්සේ. දේව වචනෙන් ජනතාව පෝෂණය කරලා එඬේරෙක් වගේ ජේසුස් වහන්සේ ක්‍රියා කරන ආකාරය දැන් මෙතනින් හොඳට මනාව සංසන්දනය කරනවා. ඒකම ස්වර්ගයේ වැඩ සිටින යාඥාව තුලිනුත් කියන්නේ මොකද? අපගේ එදිනෙදා භෝජනය අද අපට දෙන්න. ඔවුන්ගේ භෝජනය උන්ට ලැබෙනවා. ඒක තමයි උන්ගේ දිව සංරක්ෂණය. උන් දෙවියන් වහන්සේව අත්දකින්න ආකාරය. ඒතර අපිත් මේ දුෂ්කර ගමන් මාර්ගව විශේෂයෙන් දහම් ගුරුවරුන් පහසු දෙයක් නෙමෙයි. මම දන්නවා දැන් මේ දවස්වල ගොඩාක් ගුරුවරු නේද? Zoom වලින් ගන්නවා. පල්ලි වලට ඇවිල්ලා නේද? Zoom තාක්ෂණ නැති අය වියත්මන්ලා ගෙන්නගෙන Zoom තුලින් දරුවන්ට උගන්වනවා. ලොකු අරගලයක දෙනවා දරුවන්ට උගන්වනවා. ඒතර මේ සේවය සඳහා දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඔබට සහාය වෙනවා. මේක විශ්වාස කරන්න. ඒක මස්සා මෙරිබා ස්ථානවලදී තෝන්ට ජලය ලැබෙනවා. මේ ඔක්කොම තියෙන ඔබේ පිටක. හරිද? ඒතර කාන්තාරේ නිරුදකයි. අපි දන්න වතුර නැහැ නේද? ජනතාව පිපාසිතයි. දැන් ආයෙත් බයින්ද ගන්න. හරියට මැසිවිලි. කොච්චර රතු මොහොත දෙබෑ කරලා ගෙනාවා. මන්න දුන්නත් වටුව දුන්නත් වැඩක් නැහැ. දැන් මෙතුණා රෙපිඩිම් කියන ස්ථානේ නතර වුණාට පස්සේ මොන්ට මස්සා මෙරිබා මේ තමයි එතෙන්දි තමයි උන්ට නැවතත් ජලය ලැබෙන්නේ මෝසස් තුමා තුළින්. මස්සා කියලා කියන්නේ පරීක්ෂා කිරීම, මෙරිබා කියලා කියන්නේ කලහ කිරීම, විවාද කිරීම, පරීක්ෂා කිරීම. මේවයි අර්ථ තමයි හීබ්‍රු වචන. ඒතකොට පර්වතයට තට්ටු කරලා මෝසස් වතුර ගන්න උත්සාහ කරන දෙවියන් වහන්සේගේ විශ්වාසය පිළිබඳව සැලීම මෝසස් තුමා තුළින් ආරොන් තුළින් දකින්න ලැබෙනවා. ඔවුන් අන කරන්නේ නැහැ, තට්ටු කරනවා. නේද? මේකෙන් මොකද්ද වෙන්නේ? උගේ විශ්වාසයේ හීන වෙලා හොරෙබ් කන්ද පර්වතයට
අන්න කරනවා වෙනකොට දෙපාරක් මේ තියෙන චිත්‍රයත් නේද? මොකද වෙන්නේ ඒකේ ප්‍රතිපලයක් වශයෙන් මෝසස්ට යන්න ලැබෙන්නේ නැහැ කියනවා පොදු දේශේ කරා නේද? යන්නේ ලෝකන්දෙට ගිහින් මේ එතනින් බලනවා විතරයි දෙන්නටම යන්න ලැබෙන්නේ නැහැ. ජොෂුවා තමයි මේ අය වරගෙන පොදු දේශේ කරා යන්නේ නිබු කියන ස්ථානවල බැලුවම මෙම කානාන් දේශය හොඳටම තියෙනවා. ඒතර රෙපිඩින් නම් ස්ථානයේ පිටතු ඊශ්‍රායල සීනයි පාලු කරේ තමයි දැන්. ඒකට දැන් මේගොල්ලෝ සාමාන්‍ය එදේරික ජනතාවක් නේද? සාමාන්‍ය එදේරික ජනතාවක්. හැබැයි සුවිශේෂ ජනතාවක් බවට පත් වෙනවා සීනාව. සාමාන්‍ය එදේරික ජනතාවක්. සුවිශේෂීය ජනතාවක් බවට පත් වෙන්නේ සීනයි යුසුම. මොකක්ද වෙනවා සෙවුනේ? මා නුඹලා රාජාලිය පිටපත් මත ගෙන යන්නක් මා වෙත නුඹලා සුලාගෙන පැමිණි අවුරුද නුඹලා දුටුවමුය එබැවින් නුඹලා සෑම විටම මාගේ හඬට කීකරුවන්නේ නැ මාගේ givisuma පිළිපදින්නේ සියලු සෙනග අතුරින් නුඹලා මටම අයිති සම්පත සුද්ධෝ ජාතියක් වන්න මුළු මහා පොළොවම නුඹලා සතුවේ නුඹලා මට පූජක රාජ්‍යයක් කැප වූ රාජ්‍යයක් ඔන්න ඕන් සමග ගන්න දිවිස් දෙවියන් ඊළඟ ඊශ්‍රායල් ජනතාවල අද විශේෂ වරක් ප්‍රසාද ඔයාලගේ පොතට අනුවම තියෙනවා ත්‍රිවිධාකාර දෙවියන් වහන්සේටම අයිති සම්පත පූජක රාජ්‍ය කැප වූ ජාතිය මට මතකයි මං සුදු දේශයන්කට යුදා මිනිස්සුගේ හරිම සුදුයි හරිම ලස්සනයි මේ උන්දිකට කවුරු යන්නගෙන හරිම කරයි එයාලා නේද සුවිශේෂ ජනතා දෙවියන් වහන්සේටම අයිති වූ ජනතා ඇන්දරකම උන්ගේ නාරගතර වෙලා මම දැක්කා. ඒතර උන් කැප වූ ජාතිය. ඒතර මේ පණිවිඩය ඇහුවා මොකද වෙන්නේ ඊශ්‍රායල් ජනතාවට හරි සන්තෝෂයි. එයාලා කෑ ගහලා තිනවා අපි ඔබ වහන්සේ වදාළ සියලු දේ ඉටු කරා. දෙවියන් වහන්සේ දෙන නීති අනපනත් සියල්ල ඉටු කරන්න පුළුවන්. ඒතර සංවිධානය වහන්සේ කිතුණුවන්ගේ පමණක් නොවේ. මතක තියාගන්න කිතුණුවන්ගේ විතරක් නෙමෙයි මුළු ලෝක වාසීන්ගේම දෙවිදා. ඒක තමයි අපිට මෙතන දෙන්න පුළුවන් නිගමනය. මේ දේවල් ඉගෙන ගත්තාම අපි කියන නිගමනේ කිතුණුවන්ට විතරක් නෙමෙයි. මුළු සකල මනුෂ්‍ය සංතතියේම ගැලවුම් ලබ තමයි දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ ඒ සඳහා සුවිශේෂ කණ්ඩායමක් තෝරගන්න. ඒ තමයි ඊශ්‍රායල් වල. ඒ අයි කියලා මගෙන් අහන්න එපා. ඒක තමයි දේව අවිමත. ඒ අයි කියලා අහන්න එපා. ඒක තමයි දේව අවිමත. දෙවියන් වහන්සේ තෝරගන්නේ බොහෝම සුළුයි. එක්කෙනෙක් හෝ දෙන්නෙක් වෙනවා. ඒක දෙවියන් වහන්සේගේ අනුමැතිය අපේ. ඒතර දෙවියන් වහන්සේටම අයිති සම්පතක් වුණා කියලා කියන්නේ මේ දෙවියන් හා ඊශ්‍රායල් ජනතාව අතර විශේෂ සම්බන්ධතාවයක් තිබුණා. ත්‍රෝන් පූජක රාජ්‍යයක් වන්නේ පූජක වරම් විශේෂ වරම් ලක්කණ්ඩායමක්. මම ලෙවි ගෝත්‍රයේ ඒ සඳහාම ඒතර මෝසසු ලෙවි ගෝත්‍රයේ. ඒතර දෙවියන් වහන්සේ ඉදිරියේ අන් අය වෙනුවෙන් මැදිහත් වීමට මේ ඊශ්‍රායල් ජනතාව වරම් ලබා පූජක රාජ්‍යයක් සියලු සෙනග අතරින් දෙවියන් වහන්සේ ලං වීමට වරප්‍රසාද ලද පිරිස. ඒකයි ඒ පොරොන්දු. ඒකම කැපවූ ජාතියක් කියන්නේ බලන්නකො ඉතින් ආදි පිතෘන්ගේ ඉඳලම මේගොල්ලන් පවුලක්නේ ආබ්‍රහම්ගේ ඉඳලා එන්නේ පවුලක් කියලා. ඒතර නික්ම යාමට ඉස්සෙල්ලා මේගොල්ලන් වහල්ලු. දැන් පවුල වහල්ලු වෙන 70. ඊළඟට නික්ම යාමෙන් පස්සේ නිවහල් නිදහස් ජාතිය. දැන් නික්ම යාම ගමනින් ආවට පස්සේ ඒගොල්ලන් නිවහල් නිදහස් ජාතියක් වත්තා. රෝහ ජාතියක් විතරක් නෙමෙයි සුද්ධෝ ජාතියක් බවට පත් වෙනවා. ජාතියක් නෙමෙයි සුද්ධෝ ජාතියක්. ඇයි සුද්ධෝ ජාතිය කියන්නේ ස්වාමීන් වහන්සේම කැපවූ ජාතිය. කැපවූ අදහසක් නේ තමයි තියෙන්නේ. දැන් ඒකම සනාත කරන ජොහන් 17 සුවිශේෂී. උත්තම පූජකයා ආඥාවෙක් කියන මොකද්ද? උත්තම පූජකයා ආඥාව. තම පියාණන් දෙවියන් වහන්සේට සේවය කරන පිරිස්. ඕන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් බවට පත් වෙනවා. ජේසුස් වහන්සේ අපේ රාජකීය පූජක ජනතාවක් බවට පත් කරන්නේ. ඔබයි මමයි රාජකීය පූජක ප්‍රසාද ස්නාපනයෙන් පස්සේ. දිවසිකාරයේ නියැලෙමු. බලමු දැන් සීනයි ගිවිසුම සම්බන්ධව. ඔබට નિયમિત විෂය නිර්දෝෂයේ තියෙන තවත් කොටසකටයි අපි දැන් ඇතුළු වෙන්නේ. ඊශ්‍රායල් ජනතාව වසර ගණනාවක් වහල් සේවයේ යෙදුණක් දන්නා. නමුත් දැන් ඒ අවුරුදු 100ක වුන් වහල් සේවයේ යෙදෙන ඉන්නකොට උන්ට හදිසි අධ්‍යාපනයක් ලැබුණා. ඊට ඉස්සෙල්ලා තමයි උන්ට මං කිව්වේ හැම දෙයක්ම හිමි. ඒක දැන් අවුරුදු 100ක් වහල් සේවයේ ඉන්නකොට දැන් කිසිම අධ්‍යාපනයක් නැහැ.
ඒකම ඔවුන් කිසිම විනයක් නැහැ. කිසිම ශිෂ්ට සම්පන්න නැහැ. සදාචාරශීලී නැහැ. කිසිම සදාචාරශීලීත්වයක් ඔවුන් තුළින් දකින්නේ නැහැ. ඒ ඔවුන් දැහැමි ජනතාවක්. විනයගරුක ජනතාවක්. සදාචාරශීලී සදාචාර සම්පන්න ජනතාවක් කරන්න තමයි දෙවියන් වහන්සේ ඔවුන්ට මෙම විවස්ථාව දෙන්නේ. එතකොට මෙම සංඝර්ෂීලී පරාර්ථකාමී ජනතාවක් කිරීම දෙවියන් වහන්සේගේ අරමුණ. ඒතර සංවර්ධ සමාජය ගොඩනැගීමට අධ්‍යාත්මිකයි සමාජීය සියලුම අංශ වර්ධනය කිරීම තමයි ඒ සඳහා තමයි ඔවුන්ට දෙවියන් වහන්සේ මේ දස පනත මෝසස් තුමා තුලින් ලබා. එතකොට අපි දන්නවා මේ දස පනත තුල මොනවද අඩංගු වෙන්නේ නේද? අපි දන්නවා සීනායිගේ සූත්‍රයෙන් ඔවුන් ඊශ්‍රායල් ජනතාව කැපවූ ජාතියක් නේ. මේ වගේ ප්‍රකාශ කරලා ඊළඟට ඔවුන් විනයගරුක සදාචාරශීලී සම්පන්න පිරිසක් කරන්න තමයි සුද්ධ බයිබලයේ අඩංගු වන විදියට මේ ආකාරයට දස පනත ඔවුන්ට දෙන්නේ. මෙයත් ඔබේ විශේෂ නිර්දේශයේ අන්තර්ගතයි. නිසා මතක තියාගන්න අපි පොඩි ළමයිකින් නේද 6-7 ඉඳලම 8 වෙනි පනත මොකක්ද නම් කරන්න ඒක ආරක්ෂා කරනවා. එහෙනම් අපි පිළිවෙලට මතක තියාගන්න වෙනවා. මොකද එහෙම ප්‍රශ්න ඔබට එන්න පුළුවන්. ඒතර 4 වෙනි පනත නේද? ඔබ පියාටම අවුරුදු ගෞරව කළ යුතුයි කියන්නේ. නේද? විශේෂයෙන් සොරකම් නොකළ යුතුයි. නේද? කාමයේ වර්ධවා හැසිරිය යුතු නැහැ. විශේෂයෙන් දහම් ගුරු ලක්ෂණ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව අපි අපේ කටයුතු වල නිරන්තර දේව ආශිර්වාදය අපට බහුලවම හිමි වෙනවාමයි. එතකොට මේ ආකාරයට දසපන්ත දන්නවා මම ඔබ එකේ ගැන කතා කරන්නට අවශ්‍ය නැහැ. බොහොඳින්ම දන්නවා. ඒකම මේ දසපන්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මෙයත් ඔබට අන්තර්ගතයි ඔබේ විශේෂ නිර්දේශය තුළ. මෙහි මුල් 53 අපි ආධ්‍යාත්මික ජීවිතේ වර්ධනය කරගන්න තමයි යොදලා තියෙන්නේ. ඒකම ඉතිරි 50 වලින් ඔබේ සමාජීය ජීවිතය. පළමුව දෙවියන්ට දෙවෙනුව ඔබේ සමාජීය ඔබ දෙවියන් වහන්සේට සමීප වෙන්න ඔබේ ආධ්‍යාත්මික ජීවිතේ මොකද වෙන්නේ වර්ධනය වෙනවා. ඒකම ඔබේ ආධ්‍යාත්මික ජීවිතේ වර්ධනය වෙලා මැදි ඔබේ සමාජීය ජීවිතේත් වර්ධනය වෙනවා. මේ දෙකම එක සමාන බව තමයි ඉහිදී අපිට පසක් කර දෙන්නේ. ඒකම පුරාණයේ රජවරුන් මේ රාජ්‍යයක් දැහැමින් පාලනය කරන දස රාජ ධර්මය අනුගමනය කරනවා. ඒතර සීනායි සුමේරයේ තියෙන දස රාජ ධර්මයක්. දස රාජ ධර්මයක් කියන්නේ විදායක නීති තියෙන. විදායක නීති. දානාත්මක නීති දෙකකුත් ඍණාත්මක නීති අටකුත් මෙහි අන්තර්ගත වෙනවා. ඒතර දානාත්මක නීති කියලා කියන්නේ කල යුතුයි. ඒව දෙකයි. නොකල යුතුයි කියලා ඔබේ උත්තර බලන්න 58ක්ම තියෙනවා. එතකොට සීනායි සුම දස පන්තුලින් මොකද්ද වෙන්නේ? ඊශ්‍රායල් ජනතාවම දැහැමි ජනතාවක් බවට පත්. ක්‍රිස්තු පූර්ව 13 වන සියවසේ 10 වන සියවස දක්වා කාලේ තෙක්ම මේවා වාචිකව තමයි පරම්පරාවෙන් පරම්පරාවට අරන්ගේ. මම කියව වාචික සම්ප්‍රදාය ගැන අපි කතා කරා. ඔබේ පළවෙනි පාඩමේ. දැන් මේ ඔක්කොම ඉවහල් වෙනවා. ඒකයි මම මෙහෙම බොහොම කොටස් වශයෙන් පැහැදිලිව කතා කරන්න ඕනේ මොන කාලය තුල ඒකයි මේ විදියට යන්නේ බොහොම සාර්ථක. අපි ඊට පස්සේ ටිකක් වේගින් අවශ්‍ය නැහැ. මොකද පසුබිම ආවට පස්සේ ඔබට අනිත් හැම දෙයක්ම තේරුම් ගැනීම පාස් වෙන නිසා. දෙවියන් වහන්සේ ඔවුන් දේව ජනතාවක් මෙන් සැලකීමට පොරොන්දු වුණා. දේව ජනතාව. ඒකම තමයි දෙවියන් වහන්සේට වන්දනා කිරීමට දසපන්ත දුන්න නේද? ඒ තුල ඔවුන් බැඳිලා හිටියා දෙවියන් වහන්සේක මේක ඉටු කරාට. ඒතර දේව ජනතාව බිහි කිරීම මධ්‍යස්ථකයා වුණේ මෝසස්. මෝසස් තුලින් තමයි දසපන්ත දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව දෙලෝ මධ්‍යස්ථ. ඒකට අද මේ දසපනත නූතන කිතුණුවට අත්‍යවශ්‍යයි. මොකද මේක සර්වකාලීන පනත. ඒකෝත් අපි මේ දසපනත ආරක්ෂා කරන තරමට තමයි අපිට දේව සමත්තාව ගොඩනගන්නේ. දේව සමත්තාව ගොඩනගන්නේ. දැන් ගොඩාක් අය මම දැනුවත් දෙතුන් දෙනෙක්ම මැරිලා ජේසුස් වහන්සේ අමුකොට ගිහින් ඒ අවසාන නඩු තීන්දුවටත් මුණ කියලා නැවත ආපුවම ඉන්න. තම ආත්මය වේගෙන් ගිහින් එතනදී දසපනත ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්න තමයි දෙන්නේ. දසපනත ආරක්ෂා කිරීම සර්වකාලීන. සර්වකාලීන. ඒක දසපනත සඳහන් කරන ගල්පුරු තමයි.
ඒගොල්ලන් ඉස්රායල් ජනතාව විශ්වාස කරේ දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීමේ දෘශ්‍යමාන සලකුණකට මේ දසපන. ඒ නිසා මොකද කරේ ඒගොල්ලන්ගේ දසපනත තැම්පත් කරා ගිවිසුම් කරඬුවක් තුල මම පෙන්වනවා ඒ චිත්‍ර. ගිවිසුම් කරඬුවක් කොහොමද ඒගොල්ලන් නිර්මාණය කරන්නේ? යම් හේකින් ගිවිසුම කඩකලොත් මොකද වෙන්නේ? ඒගොල්ලන් හිතුවා දේවාශිර්වාදයේ ඉවත් වෙන සලකුණක් කියලා ඒක. ඒ නිසා ගිවිසුම් කරඬුව ගොඩාක් වෙලාවට ඒගොල්ලන් ඈත් කළේ නෑ ළඟම හිට තියාගත්තා. ඒක දේව ආශිර්වාදයේ සලකුණක් නිසා. ඒකම ජනවන්දනා හා සමැති සංස්කෘතික ලක්ෂණය තමයි මේ ගිවිසුම්. අපි දන්නවා නව ගිවිසුමට එනකොට මෙතන නැති නිසා මට ගොඩක් ඒවා කතා කරන්න බෑ නේද? නව ගිවිසුමේ නේද ගිවිසුම් කරන එකක් මාරියෝත්තමාවීව හඳුනන නමුත් කොට පොතේ නෑ මේ තියෙන්නේ. ඒගොල්ලන් ගිවිසුම් කරඬුව. මෙන්න මේ ආකාරයට තමයි දසපනත මෙහි උන් රඳවා තැබ්බේ. උන් විශ්වාස කළා දෙවියන් වහන්සේ මෙතන වැඩ සිටින බව. ඒකම දැන් මේ දසපනත හා සබැඳි නව ගිවිසුම ජේසුස් වහන්සේගේ ඉගැන්වීමුත් ඔබට අදාළයි. ඔබේ විශේෂ නිර්දේශය තුල. දසපනත අඳංගු නව ගිවිසුමේ යම් යම් කාරණා පිළිබඳව ඔබෙන් ඇහුවොත් ඔබ අනිවාර්යයෙන් මේ අවස්ථාව ඔබ පෙන්වා දෙන්නට වෙනවාමයි. ලූක් විශේෂයෙන් කියනවා කාම මිත්‍යාචාරය නොකරන්න, මිනි නොමරන්න, සොරකම් නොකරන්න. ලූක් 18. මා කතේ තියෙන ඔබේ පියාට මම රෝම ලිපියේ තියෙනවා පවුල් තුමා විසින් රචිත කාම මිත්‍යාචාරය නොකරන්න, මිනි නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න. දැන් ඔබට පේනවා ඇති මේ හා සම්බන්ධී දස පනත නව ගිවිසුම ඒවා අපිට පසක් කරලා දෙන්න. ඒතර ජාකෝබ් ලිපියේ තියෙන කාම මිත්‍යාචාරය නොකරන්න ජාකෝබ් තුමාගේ එකම එක ලිපියයි. ජාකෝබ් තුමා මුල්ම ශ්‍රාවකය පළමු ප්‍රාණ පරිත්‍යාගිවර. එතකොට එතුමා කියනවා මිනි නොමරන්න. ඒක බහලා තින හැබැයි කාම මිත්‍යාචාරය නොකලත් මිනි නම් මරන්නේ නම් විවස්ථාව කඩ කරන්නේ වන්නේ. කාම මිත්‍යාචාරය කරන්න කියලා කියනවා නෙමෙයි ඊට වැඩි මිනි මරණ එක තමයි පටන්. කොච්චර වචනයෙන් මිනිසුන් මරන. වචනයෙන් කොච්චර කපලා දාන. එළියට එන්නම දෙන්නේ නැහැ. ඒ කෙනාට මොන තරම් අපුල් හෙලනවා. නේද? ඔබට මං කියන ඔබට මොන තරම් කැපිලි කෙටලි එකද ඔබ මේ සේවයේ දරා ගන්න පුළුවන් නම් මොකද ජාකෝබ් තුමා කියන්නේ මිනි මරණ කාමීත්‍යාචාරය නොකලත් මිනි මරණ එක තරම් භයානක දෙයක්. අපි මේ ජීවත් වෙලා ඉදී අපි මරණ වචනේ මොකද කසප්පහකට ගණන් ගන්න. ජේසුස් වහන්සේ කන්දුර දේශනාවෙන් මෙන්න මේ කන්දුර දේශනාවෙන් කියන්නේ මතෙව් 5:6-7 වගන්ති වල තියෙන සම්පූර්ණ කන්දුර දේශනාව භාග්‍යයට විතරක් නෙවෙයි මේ හා සමානවම ජේසුස් වහන්සේ කතා කරනවා විවිධ ඉගැන්වීම් ඔබේ සතුරා කෙරෙහිමෙත් සිත් වැඩීම පලි නොගැනීම සතුරන්ට නෙන්නේ සියල්ලෙහි අන්තර්ගත. ඒතර සීනායි ගිවිසුම ස්ථිර කරපු ආකාරය තමයි දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට මේක සීනායි ගිවිසුම ස්ථිර කරපු අවස්ථා දෙකක්. ගිවිසුම අධීර දෙකකදී ස්ථිර කරනවා. පළවෙනි එක සහ දෙවෙනි එක. පළමු අධීරයේ තමයි ප්‍රජාමූලිකයන් 70 දෙනෙක් එක්ක මෝසස් ආරෝන් සහෝගේ දරුවෝ නාදාම් අබ්‍රහම් වගේ ප්‍රජාමූලිකයන් 72 දෙනෙක් අරගෙන මේගොල්ලන් මේ පළමු අධීර තුල මේ සීනායි ගිවිසුම ස්ථිර කරන්න යනවා. දෙවෙනි අධීර තුල පෙන්නන්නේ ජනතාව යාග පූජාවක් ඔප්පු කරලා ගිවිසුම අනුමත කරනවා. මාර්ණ සතුන්ගේ ලේ හරියට අඩක් අරගෙන එහි පූජාසනේ ඉහින. එහෙම තමයි මේක ස්ථිර කරන්නේ. ඊළඟට ගිවිසුම් පොත අරගෙන අනිත් අයට ඇහෙන විදිහට ඒක කියනවා. ඒතර ජනතාව පොරොන්දුවක් දෙනවා. ස්වාමින් වහන්සේ වදාළ සියල්ල පිටු කරන්න. ඊට පස්සේ ඉතුරු අර සතාව මරලා ඉතුරු ලේ අරගෙන ජනතාව ඉදිරියේ කියනවා. මම ඉස්සලාම ඉහින්නේ පූජාසනේ ඊළඟට දේව වචනේ මිනිහට සමන් දෙලා ඊළඟට සංවිධාන වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරමු කියලා ප්‍රකාශ කළාට පස්සේ ඉතුරු උදීරය අරගෙන මොකද කරන්නේ ජනතාවට ඉහින්න. එතකොට ජේසුස් වහන්සේ බලන්න මේ වගේම දෙයක් කිව්වා. මෙය බොහෝ දෙනා උදෙසා වහුරනු ලබන මාගේ ගිවිසුමේ මන සම්බන්ධ කරන ආකාරය. හොඳයි. එතකොට අපි බලමු දැන්
ඔබට මම ප්‍රශ්න ටිකුත් සාකච්ඡා කරන්න දාලා තියෙනවා. තව විනාඩි 10ක් විතර තමයි තියෙන්නේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. ඔබට නියමිත කොටස මම කරලා ඉවරයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊළඟට මම PDF එකේ වෙනකොට ඔබට ප්‍රශ්නත් එක්කම එවන්නම්. පළවෙනි පාඩමට එවුවා වගේ දෙවෙනි පාඩමටත් එවනවා. කරුණා කරලා මේවට පිළිතුරු ලියන්න. තව ප්‍රශ්න හදන්න. හොඳින් සූදානම් වෙන්න. විභාගයේ නිසානේ ඔබයි මායි මුණ ගැහුනේ. ඔබ විභාගයේ ගොඩ ගන්නවා කියන්නේ දරුවොනුත් ගොඩ යනවා. ඔබ යම හොඳින් දැනගෙන හොඳින් ඉගෙන ගත්තොත් ඔබේ කටිනුත් ඒ සියල්ල දරුවන්ට යනවා. අපේ අනාගත පරපුර දහම් දරුදරියන් වගකීමෙන් යුතුව ගොඩනගන්න. ඔබ අද අපි එකතු වෙලා ඉන්නේ මේ ඉගෙන ගන්න. හොඳයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දන්න විදිහට ඔක්තෝබර් මාසේ තමයි විභාගේ තියන්න සූදානම් කරලා තියෙන්නේ. නමුත් අපොස උසස් පෙළ විභාගේ තියෙනවා නම් පොඩ්ඩක් වෙනස් වෙයි. පස්සට මොකද උසස් පෙළ හදාන්න දරුවොත් මේ විභාගෙට පෙනී සිටි නිසා ඒ ආලා වෙනුවෙන් සාධාරණයක් කරමින් මොකද අපිටත් ඒ ගොඩනැගිලි ගන්න බෑනේ විභාග ශාලා තියෙනකොට මාසයක් සම්පූර්ණ වහලානේ නේද? ඒකයි ඒගොල්ලන්ටනේ කාලේ. අපිට ශාලා නැතු යන්නේ නේද? ඒ නිසා ඒක වෙයි. ඔක්තෝබර් වගේ වෙයි. ඊට ඉස්සෙල්ලා බය වෙන්න. දැන් මම පාඩම් දෙකක් නිම කළා. ඉදිරියට තියෙන පාඩමුත් පොඩ්ඩක් මීට වැඩි වේගයෙන් කරගෙන යන්න වෙනවා. මොකද මේ හරි ඔබ නොදන්න කොටස් මම හරි අවබෝධයකින් තමයි කළේ. ඒක අනිවාර්යයෙන්ම මම PDF එක හෙට වෙනද වගේම සම්බුදටම දානවා. මේක කොටස් හැබැයි මතක තියාගන්න ඔබට අදාළ කොටස් පාඩම් කරන්න. අනිත් ඒවා මම වැඩිපුර read see මේකේ නැහැ. මේව ඔබට දුන්නේ දැනගන්න. දැන් දරුවන්ට ඔබ කතා කරද්දී මේක කොහොමද තියෙනවා? ඊළඟට මේ රෙකෝඩින් එක YouTube එකට දානවා. දැන් පළවෙනි එකත් අපි දැම්මා, දෙවෙනි එකත් දාලා තිනවා ගරු පියතුමන්, පරිසුරංග මේ ඔක්කොම දානවා. එතකොට ඔබට යමක් අහගන්න බැරි නම් නැවත ඒක අහලා දැනගන්නත් පුළුවන් වෙයි. තව උඩක් හැබැයි චූට්ටක් වැඩිපුර කරුණු තියෙනවා. ඒ ඔබේ යහපත උදෙසයි එහෙම කරන්නේ. ටීචර් ප්‍රශ්නයක් තියෙනවා. ටීචර් කිව්වේ අර මේ මොසෙස්තුමා මේ පර්වතයට තට්ටු කරා කියලා. එතකොට ටීචර් ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන් අණ කරනවා කියලා කිව්වේ නැති නිසාද එතන අර පොරොන්දු දේශයට යන්න බැරි වුණේ? නෑ දැන් මෙහෙම ඇත්තටම මොසෙස්ට යන්න හම්බුනේ නෑ කියලා නේ පිරිසුදු බයිබලයේ සඳහන් ලෝකන්දේ. එයාගේ අවිශ්වාසයේ එතනදී. එතකොට දැන් මෙතන සම්ප්‍රදායන් වලින් ලියවෙන්නේ නේද? සම්ප්‍රදායන් වලින් ලියවෙනකොට විවිධ සම්ප්‍රදායන් වලින් විවිධ අදහස් තමයි ගොනු වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් අර හැම එකක්ම ඔබ කතා කරද්දී අවසානයේදී අපි නිගමනයකට එනවා. මෙතනදී අපි මේක ලියවුණු ලේඛකයා සමහර අවස්ථාවලදී අතිශෝක්තියෙන් තමයි ලියන්නේ. ඒතර ඇයි මොසෙස්ට යන්න බැරි වුනේ? වෙන කිසිම දෙයක් නෑ මොසෙස්ගේ ජීවිතේ. මොසෙස් හොඳ මධ්‍යස්ථකයෙක්. ඔතනදී පොඩි නේද? ඒ දෙන දුර්වලතම තමයි ඉස්මතු කරලා ගෙනහැර දක්වන්නේ. තවත් මොන හරි අපහැදිලි තැන්? එහෙම නැත්නම් අපිට පුළුවන් ගීතිකාවක් කියලා නිම කරන්න අපේ වෙලාව හරි අපිට රාත්‍රියේ මොනවත්ම ප්‍රශ්නයක් නැත්නම් මොන හරි කියන්න තියෙනවා නම් මෙහෙමද කරන්න ඕනේ නැත්නම් මම හරි ආසයි ඔබේ අදහස් එක්ක යන්න මීට වැඩි වෙනස් ක්‍රමයකට කරන්න ඕනේද මීට වැඩි වේගයෙන් කරලා ඉවර කරලා දාන්න ඕනේද කොහොමද කෙරෙන්න ඕනේ කියලා කිව්වනම් අපි ඒ විදිහට ඔබට අවශ්‍ය විදිහට අපි මේ දේවල් සැලසුම් කරගෙන එනවා. කතා කරන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? මොකද දන්නේ? ටීචර් පාඩම් වලට අදාළ ප්‍රශ්න දානවද ටීචර්? අදාළ ප්‍රශ්න කියන්නේ මම හදලා දානවා. ඔව්. මේවා කෙරෙන්නේ ජාතික මධ්‍යස්ථානයේ කැටගරියල් සෙන්ටර් එකෙන් ගරු බෙනට් පියතුමා යටතේ තමයි මේවා සිදු වෙන්නේ ප්‍රශ්න පත්‍ර හදන ඒවා. ඉතින් මම නිකන් හදලා දෙනවා. ඉතින් ඒවා මේද නොවේද කියලා දන්නේ නැහැ. මම බොහොම සුළුතරයක් මුළු පාඩම ආවරණය වෙන්න ප්‍රශ්න හදන්නේ නැහැ. නමුත් ඔබව යම්කිසි පෙළඹවීමකට පිළිතුරු ලියන්න. පිළිතුරු ලිව්වොත් තමයි ඔබ ඒ සඳහා පුහුණුවක් ලබන්නේ. මොකද ඔබට කාලේ පැය 3 බැගින් ලැබෙන සමහර අයට වෙලා මදි වෙනවා ලියන්න. ඒ නිසා පුහුණුවක් ලැබලා තියෙන්න ඕනේ.
එහෙනම් අපි ගීතිකාවකින් වෙන පුත් කතා කරන්නේ නැත්තම් මම කරගෙන යන ක්‍රමයේ කරගෙන යන්නම් නේද? ඔයගලන්ගේ පුත් අදහසක් නැහැනේ. වෙනසක් ඕනේ නම් ටීචර් කරගෙන යන ඔයගලන් විදිහයි. ඒක පැහැදිලි නේද? ඔය සමහර කරුණු වැඩි මතක තියාගන්න. වැඩියෙන් මන් දුන්නේ ඔබට අවබෝධ වෙන්නටයි. මේක තියෙන කරුණු ප්‍රමාණවත් මදි නිසා තමයි ඔය එකක් දෙකක් වැඩි කරලා තියෙන්නේ. හොඳයි අපි නම් මේ ගීතිකාව ගායනා කරලා සමුගනිමු මේ වෙලාවට.